द्वितीयम्पि बुद्धं शरणं गच्छामि ဒုတိယံပိဓမ္မံสรณังกัจฉามิ द्वितीयम्पि धम्मं शरणं गच्छामि ဒုတိယံပိသံဃံสรณังกัจฉามิ द्वितीयम्पि सङ्घं शरणं गच्छामि ตติยมปิบุตตังสารนังกัจฉามิ तृतीयम्पि बुद्धं शरणं गच्छामि ตติยมปิธัมมังสารนังกัจฉามิ तृतीयम्पि धम्मं शरणं गच्छामि ตติยมปิสังฆังสารนังกัจฉามิ तृतीयम्पि सङ्घं शरणं गच्छामि ติสรณกัมมนังสัมปุณนัง अनदन्ति ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิ पाणातिपाता वीरमणि सिक्खापदं อ समादयामि ดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि อามิสุมิจจาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं มุ समादयामि สาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ मुसावादा वीरमणि सिक्खापदं समादयामि สุรามีเรมัจจิปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิ सुरामेरे वंशपमादत्ताना वीरमणि सिक्खापदं มี समादयामि ติสรณสหิตอุ तिसरण सहितो ปัญจศีลย पंचशीलय มาร์กเปล मार्गඵල นิวันอเวบูดวีมปินิสม නිවන් අවබෝධ වීම පිණිසම เหตุเววา හේතු වේවා ติสรณีนสัตดิมปัญจศีลันดัมมันสาธุกันสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดต අනුභවන්ති สมันตาจักรวาลิสุอัตรากัจจันตุเดวตาสัดดัมมังมุนิราจัสสสุนันตุสักกมุกดัมดัมมาสเวนกาลุอายันบดันตา ดัมมาสเวนกาลุอายันบดันตา ดัมมาสเวนกาลุอายันบดันตา นะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ 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 කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි අද පුණ්‍යවන්ත ඔය ඇතු හැමදිනම අඟහරුවාදා භාවනා වැඩසටහන සමගයි මේ විදිහට සම්බන්ධ වෙන්නේ. පින්වත්නි ඔය ඇතු සමත භාවනා විදර්ශනා භාවනා කියන භාවනා ක්‍රම දෙක ගැන යම් වැටහීමක් දැන් තියෙනවා. මේ වෙනකොට මුලින් ඉඳන් භාවනා වර්ණාකාරය කියා දෙන අපි මේ අඟහරුවාදා භාවනා වැඩසටහනේ
අපි පින්වත් දුබායි පදිංචි ධම්මිකම්ගේ මහත්මයා සාන්තිකම්ගේ මහත්මිය මේ පින්වතුන් දායකත්වයේ දරන මේ වැඩසටහන් මාලාවේ පින්වත්නි සමත විදර්ශනා ගැන ඔබට යම් වැටහීමක් අපි ඇතිවන විදිහට කවුරුත් කියලා දුන්නා. ඉතින්දි වැඩි වශයෙන් ඔබේ අවධානය යොමු කළේ අපි විදර්ශනා භාවනාවන්. ඒකට හේතුව තමයි මේ මනුස්ස ජීවිතයේ ඔබට මඟපල් ලබන්නට පුළුවන් ඒ සඳහා අවශ්‍ය කටයුතු ඔයත්තු කරගත යුතුම නිසා. පින්වත්නි ඒ වෙනුවෙන් අපි ඔයත්තන්ට ඔබ සිල් රකින්න ඕන බවත් දෙවිවරු සමීප කරගත යුතු බවත් පූර්වක් කෘත්‍යයන්ගේ වටිනාකමත් බුද්ධ වන්දනාදී කවුළුවල ඇතිවන ප්‍රයෝජනත් ඒ වගේම සතර ආරස්සක භාවනා වඩා චිත්තසංතතිය භාවනා දිගටම කරගෙන යන්න පුළුවන් විදිහට මුළු ජීවිතේම කුසල පැත්තට හරව ගන්නට සුදුසු තත්ත්වයට පත් කර ගැනීම ගැන ඒ භාවනාව අවසානයේ කෙලින්ම විදර්ශනාවට කියන ධ්‍යාන කිසිවක් උපදවා ගන්න නැතුව විදර්ශනාවට කෙලින්ම යොමු වෙලා මාර්ගඵල උපදවා ගන්නට පුළුවන් ආකාරයත් අපි කියලා දුන්නා. නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදී ආත්ම සත්‍ය පුද්ගල වශයෙන් ගැනීම නොකළ යුත්තක් බවත් අපි ඔය ඇත්තන්ට කියලා දුන්නා. දැන් ඔය පින්වතුන් අතර හිත දියුණු කරගන්න කැමති පින්වතුන්ට කමඨහන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි සිත දියුණු කරන භාවනාව චිත්ත භාවනාව කියලා හඳුන්වන්නේ ඔය ඇත්ත දන්නවා හිතයි හිතේ යෙදෙන චෛතසිකය දෙකක් කියලා. එතකොට සිතේ යෙදෙන චෛතසික අතර ප්‍රඥාව ඒ කියන්නේ තියනදී වඩා හොඳට හරියට විමසිල්ලෙන් තියෙන විදිහට බලමින් දකිමින් සියලුම කෙලෙසුන් නසන්න පුළුවන් ඒ ශක්තිය ඒ සිතේ යෙදෙන ගතිය දියුණු කර ගන්න පුළුවන් වෙන්නේ විදර්ශනා භාවනාවන්ගෙන් බවත් ඒ වුණාට හිත දියුණු කර ගැනීමට අරමුණත් එක්කම හිත පවත්වාගෙන කරන්න ඕන වෙනම වැඩපිළිවෙලක් තියෙන බවත් දැන් ඔයත් දන්නවා. පින්වත්නි චිත්ත භාවනා ඒ කියන්නේ හිත එකඟ කරගෙන දියුණු කර ගැනීම වෙනුවෙන් තියෙන භාවනා කමඨහන් ඔක්කොම 40ක් තියෙනවා. ඒ තමයි කසින 10යි අසුබ 10යි අනුස්සති 10යි ඒ වගේම බ්‍රහ්ම විහාර 10යි ආහාර පටික්කුල සංඥාවයි ඒක වවත්තානයයි ආරූප 4යි කියලා කියන්නේ. එතකොට පින්වත්නි පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ආලෝක ආකාශ කියලා කසින 10ක් තියෙනවා. උද්දුමාතක විනීලක විපුබ්බක විචිත්තක විකායිතක විකිත්තක හත විකිත්තක ලෝහිත පුලවක ඒ වගේම අට්ටික කියලා පින්වත්නි එතන අසුබ 10ක් තියෙනවා. ඊළඟට බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවතානුස්සති මානානුස්සති කායගත සති ආනාපාන සති උපසමානුස්සති කියලා එතන අනුස්සති 10ක් තියෙනවා. බ්‍රහ්ම විහාර 4ක් තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා. ඊක වවත්තානේ කියන්නේ ආහාර පටික්කුල සංඥාවට. එතකොට චතුධාතු වවත්තානේ ඒක සංඥාව කියලා කියන්නේ ආහාර පටික්කුල සංඥාවට චතුධාතු වවත්තානේ තමයි පින්වත්නි ඒක වවත්තානේ කියලා කියන්නේ. පින්වත්නි ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියලා ආරූප 4කුත් තියෙනවා. ඔය නම් වලින් කිව්ව භාවනා කමඨහන් 40 වෙන වෙනම වඩන්න ඕන. වෙන වෙනම වඩන්න ඕන ආකාරයකුත් තියෙනවා.
ඒ වෙනුවෙන් ඔය ඇත්තන්ට මූලික අවබෝධයක් ඕන. කොහොමද හිත දියුණු කරන භාවනා වඩන්නේ කියන කාරණාව සම්බන්ධව ඔය ඇත්තන්ට මූලික වැටහීමක් තියෙන්න ඕන. විශේෂයෙන්ම නීවරණ ධර්ම ආදිය ගැන. නීවරණ පහක් තියෙනවා. කාමච්ඡන්දය, ව්‍යාපාදේ, තින මිද්දය, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡාව කියලා. එතකොට අවිද්‍යාවත් නීවරණයක් විදිහට ගණන් ගන්නවා. එතකොට පින්වත්නි කාමච්ඡන්දය, ව්‍යාපාදේ, තින මිද්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ ධර්ම ගැන ඔබට හොඳ අවබෝධයක් ඕන වෙනවා. අපි ඉදිරියේදී ඒ ගැන කියලා දෙනවා. කොහොමද නීවරණ ධර්ම නසන්නේ කියලා නීවරණයෙන් නීවරණයට නසන්න ඕන කාරණා සම්බන්ධ. විශේෂයෙන්ම අසුබ අරමුණු ඉගෙන ගන්නකොට ඔය ඇත්තන්ගේ කාමච්ඡන්දේ යටපත් වෙලා යනවා. නැවත නැවතත් අසුබ භාවනාවේ යෙදෙද්දී කාමච්ඡන්දේ නැති වෙලා යනවා. ඒ වගේම ඔය ඇත්තන්ගේ විවිධාකාර විදිහට කාමය රාගය මතුවන විදිහේ කවුණු යටපත් වන ආකාරයේ ක්‍රියාපටිපාටි වල යෙදෙද්දී කාමච්ඡන්දේ නැති වෙලා යනවා. ව්‍යාපාදයක් පින්වත්නි ඒ වගේ නැති කරගන්න කරන්න ඕන කාරණා වගේක් තියෙනවා. තින මිද්දේ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් නැති කරගන්න ඔය ඇත්තෝ වෙන වෙනම කරන්න ඕන කාරණා වගේක් තියෙනවා. විශේෂයෙන් විචිකිච්ඡා වගේ තැන්වලදී බුදුචානන් වහන්සේ ඒ වගේම ධර්ම රත්නය සංඝ රත්නය සීලය ඒ වගේම පින්වත්නි ඔය ඇත්ත පෙර අතීතයේ ගිය ස්කන්ධ අනාගතයේ ඇති වෙන්න තියෙන ස්කන්ධ අතීත අනාගත වන ස්කන්ධ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව එම සැක සංකාදී ඇතිවන එක නැති කරගන්න ඕන ආකාරයක් තියෙනවා. ඒවා අපි වෙන වෙනම ඔබට කියලා දෙනවා. ඉතින්දි පින්වත්නි ප්‍රහාණකම පහක් තියෙනවා. ඉදිරියේදී නීවරණ ටික ගැන කියලා දෙනවා. ප්‍රහාණකම පහක් තියෙනවා. ඒ තමයි තදංග ප්‍රහාණය, විස්කම්පන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, ප්‍රතිපස්සද්දී ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය කියලා කියන්නේ. මෙතෙන්දී ඔය ඇත්තන්ට ඉතා වැදගත් තැන් තුනක් තමයි මූලිකව තදංග, විස්කම්පන, සමුච්ඡේද කියන තුන. තදංග කියලා කියන්නේ අකුසලයක් ඇති වෙනකොටම කුසලයෙන් ඒක නසන්න පුළුවන් හැකියාවක් ඔබට තියෙන්න ඕන. ඇතිවන අකුසලයේ ඇති වූ සැනකින් කුසලයේ නසන්න පුළුවන් හැකියාවක්. උදාහරණයකට රූපයක් මුල් කරගෙන රාගය මතුවේද්දිම අසුබ අරමුණක් මුල් කරගෙන නැති කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. තදංග පහණය. විස්කම්බන පහණය කියන්නේ පින්වත්නි සමත භාවනාදී වර්ණකෝ ධානාදී උපදවා ගැනීම නිසා ඔය ඇත්තන්ගේ කෙලෙසුන් නීවරණ ආදී නැති වෙලා යන ක්‍රමයක් තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධාන අංග වලින් නැතිවන ආකාරයක් තියෙනවා. ඊට පස්සේ සමුච්ඡේද පහණය කියන්නේ සාමුලින්ම ඔය පින්වතුන් කෙලෙසුන් නසන්න කටයුතු කරගන්න ඕන. පින්වත්නි සාමුලින්ම කෙලෙසුන් නසන්න කටයුතු කරගන්න ඕන. මාර්ගසිතක් ඇති වෙනකොට ඒ හිතේ බෝධිපාශික ධර්ම දියුණු වෙන්නත් ඕන. ඉතින්දී ඔය ඇත්ත පින්වත්නි ප්‍රහාණකම පහ ගැනම දැනගෙන ඊට පස්සේ සමාධිය ගැන දැනගන්න ඕන. සමාධිය කියන්නේ සමහර උදවිය වැරදි විදිහට තේරුම් අරන් තියෙන කාරණාවක්. හැබැයි සමාධි අවස්ථා රාශියක් තියෙනවා. පින්වත්නි උපචාර සමාධිය කියලා අපි හඳුන්වන අවස්ථාවක් තියෙනවා. ලෞකික සමාධිය, ලෝකෝත්තර සමාධිය කියලා හඳුන්වන අවස්ථාවක් තියෙනවා. සබ්බීතික සමාධිය, නිබ්බීතික සමාධිය කියලා හඳුන්වන සමාධියකුත් තියෙනවා. සුඛසහගත සමාධිය, උපේක්ඛාසහගත සමාධිය කියලා කියන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. හීන සමාධිය, මධ්‍යම සමාධිය, ප්‍රනීත සමාධිය කියලා හඳුන්වන්න පුළුවන්. සවිතක්ක සවිචාර සමාධිය කියලා අවිතක්ක විචාරමන්ත සමාධිය කියලා අවිතක්ක අවිචාර සමාධිය කියලා හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම පීති සහගත සමාධිය, සුඛ සහගත සමාධිය, උපේක්ඛා සහගත සමාධිය කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පරිත්ත සමාධිය, මහත්ගත සමාධිය, අපමාන සමාධිය කියලා ඒක හඳුන්වන්න පුළුවන්. තව සමාධි අවස්ථා රාශියක් තියෙනවා. හැබැයි ඔය ඇත්තන්ගේ අවධානය යොමු කරන්න ඕන හින්දා තමයි මේ කෙටියෙන් මේ කවුණ කීපේ කියන්නේ. අපි ඔබට ඉදිරියේදී මේ සිත දියුණු කරන භාවනා ක්‍රමය කියලා දීමින් ඉදිරියට යනකොට ඒ කවුණ විස්තර කරලා දෙනවා. එතකොට පින්වත්නි, ඔය ඇත්තෝ භාවනා වඩන්න පටන් ගන්නකොට මුලින්ම මේ කිව්ව කාරණා ගැන වැටහීම තියාගන්න ඕන. නීවරණ ධර්ම පහ. ඒ නීවරණ මතුවෙනකොට ඒවා නැති කරගන්න පුළුවන් ක්‍රම විදි ටික. ඒ වගේම සමත කමඨහන් 40. ඒ කමඨහන් 40 ඔස්සේ භාවනා වඩනකොට සමාධිය දියුණු වන ආකාරය එහෙම. එතකොට සමාධියේ විවිධ අවස්ථා. සමහර උදවිය මම සමාධිගත වුණා කියලා කියන එක හඳුනන්නේ නැතුව. හැබැයි ඒ සමාධිය පරිකරම නිමිත්තත් එක්ක තියෙන ලපටිකමක්ද, එහෙම නැත්නම් අරමුණ හොඳට උකහා ගැනීමත් එක්ක ඇති වුණු ඒකාග්‍රතාවයක්ද, එහෙමත් නැත්නම් අරමුණ හොඳට උකහාගෙන ඒ ඔස්සේ හිත පවත්වා ගන්න චිත්ත සංතානයේ තුල නීවරණාදී යටපත් වෙමින් කෙලෙසුන් තුනී වීගෙන යනකොට ප්‍රතිභාග නිමිති මතුවෙනකොට ඇතිවන ප්‍රතිභාග නිමිති සමාධියක්ද, එහෙමත් නැත්නම් එතනනොත් එහාට ගිය ඒකත් බොහොම ප්‍රබල විදියට තව ඉක්මවා උපචාර සමාධියක් විදිහට නීවරණ අංගයෝ බොහෝම යටපත් කරගෙන බොහොම ගැඹුරු නිශ්චලතාවයක්, ඒක තාම ධ්‍යාන උපදවා ගත්තේ නැති ඊට ආසන්න මට්ටමකට පත්තුණු සමාධියක්ද, ඒතරනොත් එහාට ගිහිල්ලා ධ්‍යාන උපදවා ගත්ත විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යාන අංග පහක් තියෙන සමාධියක්ද, ඒකෙත් විතක්කේ නැතුව විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත සමාධියක්ද, විචාරේ නැතුව පීතිසුඛ ඒකාග්‍රතාව සහිත සමාධියක්ද, පීතිය නැතුව සුඛ ඒකාග්‍රතාව සහිත සමාධියක්ද, නැත්නම් උපේක්ඛා ඒකාග්‍රතාව සහිත සමාධියක්ද, ආකානංචායතන සමාධියක්ද, මේ ආදී විදිහට පින්වත්නි ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥානා සංඥායතන සමාධිය ආදී විදිහට ඔය ඇත්තන් හොඳ වැටහීමක් ඇති කර ගන්න ඕන චිත්ත ඒකාග්‍රතාවයේ පිළිබඳ. ඒ දැනුම ඔබට ඕන වෙනවා. ඒ වගේම හිත දියුණු කරන භාවනා ක්‍රමවලදී ඔබට වෙන බාධා වගේක් තියෙනවා. ඒව නැති කරගත්තොත් තමයි හිත දියුණු කරන භාවනාව කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි විදර්ශනා භාවනාවෙත් නම් මේවා තිබ්බ කියලා ඔබට විශේෂ ගැටලුවක් වෙන්නේ නුවණ දියුණු කරගෙන කටයුතු කරන හින්දා. හැබැයි හිත දියුණු කරන එකට නම් ආවාස පරිපෝධී, කුල පරිපෝධී, ලාභ පරිපෝධී, ඝන පරිපෝධී, ඒ වගේම නව කර්ම පරිපෝධී, අද්දාන පරිපෝධී, ඥාති පරිපෝධී, ආබාධ පරිපෝධී, ගන්ත පරිපෝධී, ඉද්ධි පරිපෝධී කියලා ওই වගේ පරිපෝධات පින්වත්නි 10ක් තියෙනවා. ඒව ගැන හොඳ වැටහීමක් තියාගන්න ඕන. ඔය දස පරිබෝධ ගැන දන්නවනම් ඔබේ භාවනාව යම් හේකින් ඔබට බිඳුනොත් ඒකට හේතුව මේ පරිබෝධය කියලා තේරුම් අරගෙන ඒ ගැන තවත් හිතමින් දේශේ මත කරගෙන තවත් ව්‍යාපාද ආදී වර්ධනය කරගෙන භාවනා කරන්න බැරිම තත්යකට පත්වන එක වළක්වාගෙන ඔය ඇත්තන්ටි පරිබෝධය මග හරවාගෙන පින්වත්නි කිසිදු විදියකින් ව්‍යාපාද ආදී මතුවෙන ඉඩ දෙන්නේ නැතුව හිත සකස් කරගෙන දියුණු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට දස පරිබෝධ වගේම පින්වත්නි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමගේ ඇසුර ඔය ඇත්තන්ට ඕන වෙනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමගේ ඇසුර ඔය පින්වතුන්ට අවශ්‍ය වෙනවා. නැතුව පින්වත්නි භාවනාව දියුණු කරගෙන ඉදිරියට යන්න බෑ. මීට කලින් මේ මාර්ගයේ ඉදිරියට වැඩම කළ ඒ හොඳට දන්නා අධ්‍යක්ීම් බහුල බොහොම පරිණත ධර්මතර විනයතර බොහොම ඉවසිලිවන්ත ඒ වගේම බොහොම ප්‍රබල ගතිගුණ තියෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර මේ ගමනේදී ඔබට ගොඩක් උපකාර වෙනවා. එතනදී පින්වත්නි චරිත 6ක් තියෙනවා. ඔය අතර මේ චරිත 6 තියෙන කට්ටිය ඉන්නවා. සමහර අය මිශ්‍ර චරිතක් තියෙනවා. ඒ කියන්නේ චරිත 6 වෙන්නේ රාග චරිතේ, දෝෂ චරිතේ, මෝහ චරිතේ, සද්ධා චරිතේ, බුද්ධි චරිතේ, විතරක චරිතේ කියලා.
එතකොට රාග චරිතේ, දේශ චරිතේ, මෝහ චරිතේ, සද්ධා චරිතේ, බුද්ධ චරිතේ, විතරක චරිතය කියලා. රාග චරිතය තියෙන අයට පින්වත්නි කෙලෙස් ධර්ම බලපාන ආකාරයක් තියෙනවා. රාග චරිතයක් තියෙන කට්ටියට තමන්ගේ තියෙන වැරදි වහගන්න ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමන් ළඟ නැතිගුණ පෙන්වන විදිහකුත් තියෙනවා. රාග චරිතයේ තියෙන අය උඩකමක් තියෙනවා. ඒ වගේම ඒ ඇත්තෝ ශරීරය විවිධ විදිහට සලසන්නේම ගොඩක් උත්සාහ කරනවා. ඒ අය පාපී පිළිකුල් කරන්නේ නැහැ. ඒ වගේම පාපීට බය වෙන්නේත් නැහැ. ඒ වගේම නිතර මත් බවකුත් තියෙනවා. සිහිනුවන නැති ගතියකුත් තියෙනවා. ඒ වගේම ඒ රාග චෛත්‍යයේ බහුල උදවිය ලද දෙයින් සතුටු වෙන්නේත් නැහැ. දැන් මේ වගේ කවුන ඔබට කියන්නේ දැන් අපි කමටහන් ලබා දෙනකොට ඔබට තියෙන මෙහෙම චරිතය කියලා කිව්වොත් ඔය ඇත්තන්ට අමනාපයක් උනත් ඇති වෙන්න පුළුවන් නේ. හැබැයි ශාස්ත්‍රයේ කියලා තිබ්බට පස්සේ ඔබට ඔබ ගැන මැනගන්න පුළුවන්. එතකොට ඔය ඇත්තන්ට මේක තමයි මේ කාරණාව කියලා ඉතින්දී තීරණයකට ඇවිල්ලා ඔය ඇත්තන්ට ඒක මාර්ජනය කරගන්න පුළුවන්. පින්වත්නි, එතකොට දේශ චරිතයේදීත් අන්න ඒ වගේ තියෙනවා. දේශ චරිතයේ තියෙන කට නිතර කිපෙන සුළු ගතියක් තියෙනවා. ඒ වගේම බද්ධ වෛරයක් ඊයේගේ හිත ඇතුළේ තියෙනවා. අනුන්ගේ ඇතිගුණ මකල කතා කරන ස්වභාවයක් තියෙනවා. කාගේ හරි ගුණවත්කමක් කවුරු හරි කියද්දි නෑ ඒක එහෙම නෙමෙයි මෙහෙම කියලා මොකක් හරි වැරද්දක් නැති වැරද්දක් හරි පෙන්වන්න උත්සාහ කරන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම අනුන්ට විතරක් නෙමෙයි ඒ ගුණේ Tamanටත් තියෙනවා කියලා ඒ මෙහිම හැඟීමක් ඇති වෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඒ ඇත්තන්ට තමන්ගේ තියෙන සම්පස් හංගන්නට උත්සාහයකුත් ඒ චරිතයේ තියෙන අය තුළ ඇති වෙනවා. එතකොට රාග චෛත්‍යයේ දේශ චෛත්‍ය අද මම මේ කෙටියේ මේ ටික උඩින් මතක් කරන්නේ ඉදිරියේදී ඔය ඔක්කොම විස්තර කළ දෙන හින්දා මේ ඔය ඇත්තන්ට මූලික වැටහීමක් ඇති කරවන්නට. පින්වත්නි ඊළඟ රාග දේශ චරිත අතර තියෙන තව චරිතයක් තමයි මේ පින්වත්නි විවිධ විදියට මේ ඇතිවන මෝහ චරිත ස්වභාවය. එතකොට පින්වත්නි මෝහ චරිතයේ තියෙන කට්ටියගේ චිත්ත චෛතසිකයන් නිතරම ගිලන් කමේ අලස කමේ තමයි තියෙන මෝහයේ තියෙන කට්ටියගේ. ඒ වගේම මෝහයේ තියෙන කට්ටිය නොසන්සුන් වෙනවා. ඒ වගේම පසුතැවෙනවා. ඒ වගේම නිතරම සැක කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ උදවිය විවිධ විදිහට පින්වත්නි අරමුණු වල රැවටෙන ස්වභාවයක් ඇති වෙනවා. ඕනෑවට වඩා ඒ තියෙන කවුණු පිළිබඳව පින්වත්නි හැබෑ ස්වභාවයේ දකින්න බැරි තත්වයක් ප්‍රඥාව ඇති කර ගන්න අපහසු තත්වයක් මොහ චරිතයේ තියෙන අය තුල තියෙනවා. ඒ වෙනුවෙන් කළ යුතු පිළියමක් තියෙනවා. ඊට පස්සේ සද්ධා චරිතේ තියෙන කට්ටිය පින්වත්නි දිනදී කිසිම ඇලීමක් නැතුව තමයි දෙන්නේ. ඒ වගේම බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන ත්‍රිවිධ රත්නයේ දකින්නේ අය ගොඩක් කැමති. ඒ වගේම බණහන්න සද්ධා චරිතයේ තියෙන අය කැමති. ඒ විතරක් නෙමෙයි නිතරම සතුටින් ඒ ඇත්තෝ ඉන්නවා. ඒ වගේම ඒ උදවිය පින්වත්නි විවිධාකාර රජ මැති ඇමතිවරුන්ගෙන් ටිකක් ඈතින් ඉන්නත් කැමති. ඒ උදවිය තමන්ගේ පැහැදුණු ස්වභාවය ගැන පින්වත්නි බොහොම සතුටු වෙනවා. ඒ උදවිය පැහැදීම බහුලව ඇතිව තියෙන අය තමන් පැහැදුණු තැන ගැන බොහොම පැහැදීමෙන් කටයුතු කරනවා. ඊට පස්සේ බුද්ධ චරිතයේ තියෙන අය. බුද්ධ චරිතයේ තියෙන කට්ටිය බොහොම කීකරුයි. ඒ වගේම කල්යාණ මිත්‍රොත් එක්ක ඉන්නේ. ඒ කට්ටිය මොකක් හෝ පින්වත්නි ආහාර පාන මොනවා හෝ දැක්කොත් ඒවා පමණ ඉක්මවා ගන්න නැහැ. පමණ දැනගෙන තමයි ආහාර එහෙම ගන්නෙ. සිහිනුවණක් තියෙනවා ප්‍රමාද වෙන්නෙත් නැහැ. ඒ වගේම සංවේග විය යුතු තැන ඒ උදවිය සංවේග වෙනවා. නුවණින් විමසා බලා වීර්යයෙන් කටයුතු කරනවා.
හයවෙනි එක්කෙනා පින්වත්නි විතරක චරිතයේ තියෙන අය. මේ අය නම් අපේ බණ පොතේ හඳුන්වන්නේ රැයට දුම් දාන දවල්ට ගිනි ගන්න කට්ටිය කියලා. රැයට කල්පනා කරනවා පහුවදා ඒ කල්පනා කරපු ඔක්කොම ක්‍රියාත්මක කරනවා. මං හිත අරියට බයනවා මට මෙහෙම හම්බුණා දෙන්නකො මම මේක කියනවා මං හොඳ වයින් දෙකක් කියන ඔය වගේ හිත මේ රැයට පහුවදා ඒවා ක්‍රියාත්මක කරන ඒ විතර්ක චරිත. එතකොට විතර්ක චරිත තියෙන කට්ටිය වැඩිපුර කතා කරන අය දුඩ මළු වෙනවා. ඒ වගේම පින්වත්නි කුසල් ධර්මවල හැසිරෙන්නට ඒ අයගේ වැඩි කැමැත්තක් ඇති වෙන්නේ මේ ආදී විදිහට ඒ උදවියට ආවේනික ලක්ෂණ රාශියක් තියෙනවා. අපි ඒවත් ඔය ඇත්තන්ට ඉදිරියේදී කියලා දෙනවා. එතකොට පින්වත්නි අපි ඔය ඇත්තෝ කරන්නට ඕන ඒ භාවනා ක්‍රම පිළිබඳව වැටහීමකුත් ඇති කර ගන්නට ඕන. පින්වත්නි නුවණැති උදවිය සතර ආරස්සක භාවනා කොහොමත් වඩන්නට ඕන. සතර ආරස්සක භාවනාවන් වඩන ඊයත්තන්ට පුළුවන්කම ලැබෙනවා චිත්ත සන්තතිය ඒ භාවනාවන්ගෙන් පින්වත්නි කුසලයෝ මතු කරලා අකුසලයා යටපත් කරලා පවත්වන්න පුළුවන් හැකියාවක් උපදවා ගන්න. තමන්ගේ චිත්තසංතතිය අතර පින්වත්නි අකුසල පැත්තට බර වෙන්නේ නැතිවන විදිහට කුසල අරමුණුත් එක්කම පවත්වා ගන්න කටයුතු කරන්නට ඕන. අපි ඉදිරියේදී ඔය පින්වතුන්ට රාග චෛතයට ගැලපෙන භාවනා ක්‍රමත් රාග චෛතයත් හඳුන්වලා දෙනවා. දේශ චරිතයට ගැලපෙන භාවනා ක්‍රම දේශ චරිතයත් හඳුන්වලා දෙනවා. ඒ වාගේ මෝහ චරිතයේ, සද්ධා චරිතයේ, බුද්ධි චරිතයේ, විතර්ක චරිතයේ කියන මේ චරිත හයම වෙන වෙනම හඳුන්වලා දීලා ඒකට ඒ චරිත තියෙන අයට ගැලපෙන භාවනා ක්‍රමත් කියලා දෙනවා. හැබැයි ඔය අය අතර බහුතරයක් ඉන්න මිශ්‍ර චරිත තියෙන අය. ඒ කියන්නේ ඔය කීපෙම යෙදෙන චරිත තියෙන අය ඉන්නවා. ඒ මිශ්‍ර චරිත තියෙන කට්ටිය ඒ ඇයටත් ගැලපෙන භාවනා ක්‍රම තියෙනවා. පින්වත්නි කසින භාවනාදී භාවනා ක්‍රම වඩන්න කලින් ඔය පුණ්‍යවන්තයෝ සතර ආරස්සක භාවනා වඩන්න ඕන. සතර ආරස්සක භාවනා වඩමින් පින්වත්නි චිත්තසංතතිය ලොකු භාවනා ක්‍රමයක් එක්ක ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයට පුරුදු කරගෙන දමනය කරගෙන එක අරමුණක් එක්ක පවත්වා ගන්න පුළුවන් විදිහට ඇති මේ වර්ධනය කර ගන්නට ඕන එහි තියෙන ගුණ ධර්ම රාශිය. එහෙම කටයුතු කරන නුවණැත්තෝ පින්වත්නි සිත දියුණු කරන භාවනා ක්‍රමවලදී තමන්ගේ චෛතයට ගැලපෙන භාවනා ක්‍රමයක් අරගෙන ඉදිරියට කටයුතු කරන්න ඕන. හැබැයි බහුතරයක් දෙනාට ඒ කියන්නේ බොහෝ දෙනාට පොදුවේ කරන්න පුළුවන් භාවනා ක්‍රමයක් තමයි ආනාපානසති භාවනාව කියලා කියන්නේ. අපි මීට කාලෙවත් ආනාපානසති භාවනාව ගැන යම් කිසි වැටහීමක් ඔබට කියලා දුන්නා. ඇති කළා. පින්වත්නි අද ඔය ඇත්තන්ට ආනාපානසති භාවනාව ගැන නැවතත් මතක් කිරීමක් කරනවා. හැබැයි මතක තියාගන්න මේ හිත දියුණු කරන භාවනා ක්‍රමයට ඔබව යොමු කළේ ඔය ඇත්තන්ට විදර්ශනා භාවනා ක්‍රමය ගැන හොඳ අවබෝධයක් ඇති කරවලා දීලා යම් තාදුරකට ඒ කවුණු ගැන නිසි වැටහීමක් ඇති කරවලා දීලා ඔය ඇත්තෝ හිත දියුණු කරන භාවනා ක්‍රමේ විතරක් කරලා මදි විදර්ශනා භාවනාව කරන්නටම ඕන. මොකද ඔය ඇත්තන්ට ඔය හුස්ම ගන්න තියෙන කාලේ ඉතා කිටි කාලයක් හින්දා ඔය ඇත්තන්ට කාල බීලා ඔහම ඇස්වල පෙනීම කන්වල ඇහිම ඇතුව ඔහොම ඉන්න පුළුවන් කාලේ ඊටාම සුළු කාලයක් හින්දා ඒ සුළු කාලය තුල කල් නොයවා ඉක්මනටම අඩුමතරමේ සෝහාන් මාර්ග ඵලයටවත් පත් වීම උදෙසා කටයුතු කරන්න ඕන. එහෙම කිව්වා කියලා ඔය ඇත්තු මෙතෙන්දී අරමුණ කරගන්න ඕන රහත් වීමයි සෝහාන් වීම විතරක් නෙමෙයි. ඊත් තව සංසාරේ සත්‍යකත්ව පරම දක්වා වුණත් ඉන්න පුළුවන්. ඒ නිසා ඔය ඇතු රහතන් වහන්සේ නමක් වූ රහත් තෙරණින් වහන්සේ නමක් වීම උදෙසාම ඒ විදර්ශනා භාවනා කළ යුතුම වෙනවා. ඔය ඇත්තන්ට තවදුරටත් ගැඹුරු දෙයක්, නොතේරෙන දෙයක්, නොපෙනෙන දෙයක්, නොදන්නා දෙයක්
වෙන්න බෑ නාම රූප ධර්මයෝ. ඔය ඇත්තන්ට ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී ධර්ම පින්වත්නි තවදුරටත් නොපෙනෙන දෙයක් වෙන්න බෑ. ඔය ඇත්ත තවදුරටත් ඒවා නොදන්නා දේවල් වැටහීමක් නැති දේවල් වෙන්න බෑ. ඔය ඇත්ත ඇත්තටම තියෙන කවුන ඒ ආකාරයෙන්ම දකින්න පුළුවන් හැකියාව ඇති කරගෙන ඒක ඒ විදිහටම තත්වාකාරීව දකින්නට ඕන. පින්වත්නි එතකොට ආනාපාන සති භාවනාව වටන පින්වතුන් තමන්ගේ හිත නාසයේ අග පිහිටුවා ගන්න ඕන. නාසයේ අග හිත පිහිටුවාගෙන ඒ ඇත්තු ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කරමින් ඒ එකම අරමුණ ඔස්සේ පවත්වාගත්ත සිත් පරම්පරාව තුල එක දිගටම පින්වත්නි කුසල ධර්ම පවතින විදියට හුරු කරගෙන ඒ කුසලයන් වැඩෙන විදියට හරි මේ සකස් කරගෙන ඔය ඇත්තෝ ඒ කුසලයන් තුල විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන නීවරණ ධර්ම නැසමින් හටගන්න ඒ ධාන අංගයෝ මතුවන විදිහට පුරුදු පුහුණු වෙන්නට ඕන. පින්වත්නි ඒකට ඉරියව්වකුත් තියෙනවා. ඔය ඇත්තන්ට සක්මන් කරමින් බෑ ආනාපාන සති භාවනාව වඩන්න. ඔය ඇත්තන්ට හිතගෙන බෑ ආනාපාන සති භාවනාව වඩන්න. ඔය ඇත්තන්ට නිදාගෙනත් බෑ ආනාපාන සති භාවනාව වඩන්න. නිදාගෙන කරන්න යන ගොඩක් කට්ටිය අන්තිමට නිදා ගන්න එක තමයි කරන්නේ. නිදා ගන්න ඉරියව්වෙන් කළොත්. පින්වත්නි ආනාපාන සති භාවනාව වඩන්නට පුළුවන් වෙන්නේ පරියන්කයෙන් වාඩි වෙලා. කාන්තාවන් හෝ පිරිමින් හෝ පරියන්කයෙන් වාඩි වෙන්න ඕන. බහුතර කාන්තාවන් අර්ධ පරියන්කිනුත් වාඩි වෙනවා. බද්ධ පරියන්කයෙන් වාඩි වුණා කියලා උන්ට ගැටලුවකුත් නැහැ. කොන්ද කෙලින් තියෙන්න ඕන. ඔය ඇත්තන්ගේ කසේරුකාවේ පින්වත්නි 18 කෙලින් හිටන විදිහට පවත්වා ගන්න පුරුදු වෙන්න ඕන. වම් අතුරින් දකුණුවත් තබා ගන්න ඕන. ඔය පින්වතුන් හිත රඳව ගන්න ඕන නාසයේ අගයකට අපි කියන හිත පිහිටුවනවා කියලා. මුලින්ම නාල කරලා පිරිසුදුව හිටියොත් ඔබේ දාඩියේ ගඳ ඔබට කරදරයක් වෙන්නේ නැහැ. මොකද හිත එකඟ කර ගන්න උත්සාහ කරන මුල් අවස්ථාවේදී මේ හුස්මත් එක්ක කටයුතු කරන හින්දා පුංචිම ගඳ හෝ සුවඳ දේවල් උනත් දැනෙන කමක් තියෙනවා. පින්වත්නි දිගනහයක් තියෙන කෙනෙක්ට නාසයේ අගත් කෙටිනහයක් තියෙන කෙනෙක්ට උඩු තොලේ හුස්ම වදින බව දැනෙනවා. ඒ උදවිය නාසයේ අග හිත පිහිටුවා ගන්නට ඕන. එතකොට ශරීරයේ ස්වභාවයෙන්ම ගන්න හුස්ම පිට කරන හුස්ම ඒ ඇත්තන්ට දැනෙනවා. ශරීරයේ බොහෝ වේලාවක් හුස්ම ගන්නවා නම් ඒ බොහෝ වේලාවක් කියන එකෙන් පේන්නේ පින්වත්නි දීර්ඝ කාලයක් කියන එක. ශරීරයේ කෙටි වේලාවක් නම් හුස්ම ගන්නෙ ඒ කෙටි වේලාවක් කියන එකෙන් පේන්නේ ඒක කෙටි කාලයක් කියන එක. එතකොට දිග හුස්මයි කෙටි හුස්මයි තේරුම් ගන්න ඕනේ ඒ විදිහට. දිග හුස්මක් කියලා දැනගන්න පුළුවන් වෙන්නේ කෙටි හුස්මක් කියලා දැනගන්න පුළුවන් වෙන්නේ බොහෝ වේලාවක් ගන්න හුස්ම හෝ බොහෝ වේලාවක් පිට කරන හුස්ම කෙටි වේලාවක් ගන්නා හුස්ම හෝ කෙටි වේලාවක් පිට කරන හුස්ම. ඒ විදිහට ඔය පින්වතුන් නාසයේ අග හිත පිහිටුවාගෙන බොහෝ වේලාවක් ගන්න හුස්ම හඳුනාගත්තාම දිග හුස්මක් කියලා කෙටි වේලාවක් ගන්න හුස්ම කෙටි හුස්මක් කියලා හඳුනාගත්තාම ඉන්පස්සේ ආස්වාස ප්‍රස්වාසය දිග කෙටි විදිහට දැනගනිමින් පුරුදු පුහුණු කරන්න ඕන. එහෙම පින්වත්නි පුරුදු පුහුණු කරනකොට ඔය පින්වතුන්ට දීගන්නා අසසන්තෝ දීගං අසසාමීති පජානාති දීගන්නා පසසන්තෝ දීගං පසසාමීති පජානාති කියන ආනාපාන සති භාවනාවේ කායානුපස්සනාවේ පළවෙනි අංගය හොඳට හුරු පුරුදු වෙනවා. දෙවැනි අංගේ රස්සං වා අසසන්තෝ රස්සං අසසාමීති පජානාති රස්සන්නා පසසන්තෝ රස්සං පස්සාමීති පජානාති කියන අංගය හොඳට හුරු පුරුදු වෙනවා. ඔය ඇත්තන්ට සාමාන්‍යයෙන් නම් ඇස් දෙක පියාගත්තාම මේක මහ විකාර ගොඩක් විදිහට තමයි දැනෙන්නේ.
හිත විවිධ අරමුණුත් එක්ක පින්වත්නි පැටලි ගොඩක් විදිහට පවතිනවා. හැබැයි මේක මීට පුරුදු කරන කෙනෙක්ගේ ඒ පුහුණුව සාර්ථක වීගෙන ශක්තිමත් වෙද්දී ඒ උදවියට දිග හුස්මත් කෙටි හුස්මත් එක්කම හිත පවත්වාගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ උදවියට දිග හුස්මයි කෙටි හුස්මයි එක්කම හිත පිහිටුවා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ ඇත්තන්ට තවත් පියවරක් තියෙනවා එන්න. ඒ පියවර තමයි සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පසසිස්සාමීති සික්කති කියන පියවර. ඒ කිව්වේ පින්වත්නි සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පසසිස්සාමීති සික්කති. හුස්ම කය ඔය ඇත්තන්ගේ පින්වත්නි නාමකය වගේම නාමකය කියන්නේ චෛතසික වලට කියලා දැන් දන්නවනේ. නාමකය වගේම අපි කය කියන වචනය හඳුන්වනවා තව රූපකයටත්. ඔය ඇත්තන්ගේ රූප වලට. තව කය කියන වචනය අපි හඳුන්වනවා පින්වත්නි හුස්මටත්. දැන් ඔය ඇත්තෝ නාසියගේ හිත පිහිටුවා ගත්තා හිතට ඒක අරමුණක් හම්බ වෙනවා. ඒ තමයි හුස්ම කය. සබ්බකාය කියන්නේ මෙතෙන්දී සම්පූර්ණයෙන්ම හුස්මේ මුලැමැද අග කියන එකට. මුළු මහත් හුස්මම කියන එක. එහෙම නැත්නම් මේ ශරීරේ නෙමෙයි. ඔය ඇත්තෝ නාසයේ අගම පිහිටුවාගත් සිතින් නාසයේ අගින් ඇතුල් වන නාසයේ අගින් පිටවන හුස්මේ මුල මැද අග එක්ක මුළු මහත් හුස්මත් එක්කම හිත පවත්වා ගන්න පුළුවන් විදියට පුහුණු ඇති කර ගන්න ඕන. එහෙම එකම තැනක් වන නාසයේ අග හිත පිහිටුවාගෙන එකම අරමුණක් කරන ආස්වාස ප්‍රස්වාසයේ දිග කෙටි විදියට දැනගෙන එහෙම පුරුදු වෙලා තව ඉදිරියට ඒ හුස් ආස්වාස ප්‍රස්වාසයේ මුලැමැද අග විදියටම දැනගනිමින් එකම අරමුණක් එකම තැනක ඉඳන් පින්වත්නි ඒ විසිත පිහිටුවාගෙන ඒ ඔස්සේම දැනගනිමින් හිත දියුණු කර ගන්නකොට ඔය පින්වතුන්ගේ හිත තුළ ලොකු හික්මීමක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. වෙනදා ඇහැද කනද නාසයේද දිවද ශරීරයේද හෘද වස්තුව කොතනින්ද හිත හටගන්නේ කියලා හිතාගන්න බැරුව හිටිය ඔය ඇත්තන්ට දැන් නාසයෙන් විතරයි නාසයේ අගින් හිත පිහිටුවා ගත තැනින් විතරයි අරමුණක් එක්ක හිත හටගන්නේ. ඇසෙන් කනෙන් දිවෙන් ශරීරයෙන් සිතින් වෙනත් අරමුණු විදිහට කිසිම අරමුණක් එක්ක නැහැ එකම අරමුණක් එක්ක තමයි හිත පිහිටුවා ගන්නෙ. මේ කමටහන් කියලා දෙන්නේ පින්වත්නි මේක ඉගෙන ගන්න නෙමෙයි ඔය ඇත්තන්ට වඩන්න කියලා දෙන්නේ. එතකොට පින්වත්නි ඔය ඇත්ත නාසයේ අග හිත පිහිටුවාගෙන මොකද නාසයේ අග කියන එක මම කීප වතාවක්ම කියන්නේ සමහරුන් පිම්බීම හැකිලිම විදිහටත් අර ගුරුම ක්‍රමයට යනවනේ ඒක විදර්ශනාවට නම් වන්න ඕන ක්‍රමයක්. නමුත් මේ ආනාපාන සති භාවනාවේ මේ විදිහටම කටයුතු කළාම ඇත්තන්ට කල් නොයවා ප්‍රතිඵල ගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි ඔය හුස්මේ මුලැමැද අග දැනගනිමින් පුරුදු පුහුණු කරද්දී ඔය ඇත්තන්ට අධිශීලයක් ඒ කියන්නේ ලොකු හික්මීමක් හිත සංතතිය තුළ ඇති බව දැනෙනවා. ඔබ තුළ ලොකු හික්මීමක් ගොඩනගෙනවා. ඒ මහා විශාල හික්මීමක් ඔබ තුළ ගොඩ නැගෙමින් එනවා. කලබල ගතියකුත් නැතුව. පින්වත්නි ඔබේ චිත්ත ඒකාග්‍රතාවයක් බොහොම ප්‍රබලයි. සිත හොඳට එකඟව තියෙනවා දැන්. පටන් ගන්නකොට විවිධ අරමුණුත් එක්ක හිත විවිධ අරමුණු ඔස්සේ දුවන්න ගියාට දැන් නම් ඔය ඇත්තන්ගේ හිතේ එකම අරමුණක තියෙනවා. ඒ එකම අරමුණක තියෙනකොට ඒකාග්‍රතාවේ ඒක තව තව දියුණු වෙනවා. අදි චිත්තය. ඊට පස්සේ අදි ප්‍රඥාව. ඔය ඇත්තන්ට හිතයි හිතේ යෙදෙන චෛතසිකය රූපය ගැන හිමත් හොඳ වැටහීමක් තියෙනවා. නමුත් ඒවා බලන්න යන්නේ අපි. ඔය ඇත්තන්ට මේ වෙලාවේ පින්වත්නි ප්‍රබල නුවණකුත් තියෙනවා. ප්‍රබල නුවණක් තියෙන බොහොම ඥානාන්විතයි.
මේ විදිහට අධි සීලයේ අධි චිත්තයේ අධි ප්‍රඥාව චිත්තසංතතිය තුළ ගොඩ නැගෙන්නේ අර ගොඩ නැගෙන විදිහට හුස්මේ මුලැමැදාග දකින්න එක මුලැමැදාග දකින්න කලින් දීර්ඝාස්වාස ප්‍රස්වාසයන් ඔස්සේ හිත පිහිටුවන එක දීර්ඝාස්වාස ප්‍රස්වාසයන් දැනගන්න කලින් ආස්වාස ප්‍රස්වාසයට බැස ගැනීම කියන බොහෝ වේලාවක් ගන්න කෙටි වේලාවක් ගන්න හුස්ම දැනගන්න එක ඊටත් කලින් පින්වත්නි බුද්ධානුස්සති මෛත්‍රී අසුභ මරණාදී භාවනා වඩලා තියෙන එක ඊටත් කලින් ඔය ඇත්තන්ගේ සීලාදී කාරණා මෙන්න මේක ගොඩක් උපකාර වෙනවා එකිනෙකට සම්බන්ධව ඔය පින්වතුන්ට මෙන්න මේ කියන සමේ ආනාපානසති භාවනාවට ඊට පස්සේ පින්වත්නි හුස්මේ මුලැමැදාග දැනගනිමින් පුරුදු පුහුණු කරාදී අධි සීලයක් අධි ප්‍රඥාවක් අධි චිත්තයක් ගොඩනගෙනවා තව ඉදිරියට යනකොට තමයි ඔය ඇත්තන්ට පුළුවන්කම ලැබෙන්නේ පින්වත්නි හුස්ම නොදැනෙනා වගේ අවස්ථාවකටපත් වෙන්න. හැබැයි එහෙම වුණා කියලා බය වෙන්න එපා. ඔය ඇත්තෝ දැන් ඉන්න ගොරෝසු මට්ටමේ තියෙන හුස්ම දැනගනිමින් පුරුදු පුහුණු කරමින් හිටියා මිසක් ඔය ඇත්තන්ගේ භාවනා කටයුතු දියුණු වීගෙන යද්දී ඔබ නිවෙනකොට ගොරෝසු කම් වෙනුවට සියුම් තත්ත්වයක් තමයි හුස්මේ තියෙන්නේ. හුස්ම නොදැනී යෑම පින්වත්නි ධානයක් කියලා නැවටින්නත් එපා. ඒ වෙලා තියෙන්නේ දැන් ඔය ඇත්තෝ ඉන්න තත්ත්වය ඔබගේ භාවනාව හින්දා භාවනා බලයේ හින්දා නීවරණාදී යටපත් වෙනකොට අවුදාරිකම අඩු වෙලා යනවා. එතකොට හුස්ම නොදැනී යනවා. නමුත් ඔය ඇත්තෝ මේ වෙලාවට දැනෙන විදිහට පුරුදු කරන්න ඕන. කොයි වෙලාවකත් ගස්සල බලෙන් එහෙම හුස්ම ගන්න නැතුව ඔබට බොහොම දියුණු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සියුම් තත්ත්වයට පත් වුණු හුස්ම දැනෙන විදිහට පුරුදු කරගත්තොත් ඒක සිත තුලින් කරන්න ඕන කටයුත්තක්. ඒක කරගන්න පුළුවන්. ඒ විදිහට සියුම් යන හුස්ම පින්වත්නි පරිකර්ම නිමිත්තට වඩා උද්ඝාන නිමිත්තේදී සියුම් වෙනවා ඊට වඩා ප්‍රතිභාග නිමිත්තේ සියුම් වෙනවා ඊටත් වඩා ඔය ඇත්තු උපචාර සමාධියේ වඩාදී හුස්ම සියුම් වෙනවා ඊටත් වඩා ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතීය ධ්‍යාන ආදී වටකොට එහෙම වෙනවා. පින්වත්නි මේ විදිහට ඔය පුණ්‍යවන්තයෝ ආනාපාන සති භාවනාව වඩමින් ඉදිරියට එනකොට ඊළඟට කරන්න ඕන කවුණු ටිකත් අපි එකිනෙක කියලා දෙනවා. ආනාපාන සති භාවනාව කමඨාන් 4 ගානේ කමඨාන් යුගල 16ක් තියෙනවා. එතකොට යුගලයකට දෙකක් තියෙනවා. ඔක්කොම එතකොට 32ක් වෙනවා. යුගල 16ක් තියෙනවා. යුගල 16 මුලින්ම පුරුදු කරන්නට ඕන පළවෙනි පින්වත්නි 4 ඒ කායානුපස්සනාවට අයිති වෙන්නේ සම්පූර්ණ ධාන ඔක්කොම උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔන්නේ පළවෙනි 4 දියුණු කරගන්නකොට. ඊට පස්සේ අනිත්‍ය වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා විදිහට විදර්ශනාවට නංගල කටයුතු කරන්න ඕන භාවනා ක්‍රම ආනාපානසති භාවනාවේදී. මෙන්න මේ විදිහට ඔය පුණ්‍යවන්තයෝ ආනාපානසති භාවනාව වඩන්න ඕන. එහෙම හිත එකඟ වෙමින් කටයුතු වෙනකොට ඔබේ චෛතසික ස්වභාවය ගැන යම් වැටහීමක් ඔබට ඇති වෙනවා. සමහර ඇත්තන්ට පුළුවන් ආනාපානසති භාවනාව වඩන්න, සමහර ඇත්තන්ට බෑ. ඒ වගේ වෙලාවට අපිට ඔබේ අත්දැකීම් කියද්දී අපි ඔය ඇත්තන්ගේ චෛතසික ස්වභාවයේ අහවල් එක කියලා කියන්නේ නැතුව කමටහන් ලබා දෙනවා. සමහර උදවියට චෛතසික ස්වභාවය කියනවා. සමහර අයට ඒ අයගේ හිත එකඟ වෙන්නේ නැති හේතු ටික අපිට වැටහුණත් කියන්න අමාරුයි මුලින්ම කිව්වට පස්සේ වෙන්නේ පින්වත්නි සමහරලාට ඊළඟ දවසේ කමටහන් ගන්න කෝල් කරන්නවත් නැති එක. එහෙම වෙනවා. මොකද අර තමන්ගේ චෛතසික ස්වභාවය ගැන හරි වැටහීමක් ඇති කරගන්න බැරි වෙනකොට පින්වත්නි මේ කරුණු ටික දැනගෙන ඉන්නකොට ඔබට ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා.
රාග චරිතය, දේශ චරිතය, මෝහ චරිතය, සද්ධා චරිතය, බුද්ධි චරිතය, විතර්ක චරිතය කියලා චරිත 6ක් තියෙනවා. චරිත වලට ගැලපෙන කමඨහන් තියෙනවා. එය අනිවාර්යයෙන්ම බොහෝ දියුණුව ලබන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි පොදුවේ ආනාපාන සති භාවනා බොහෝ දිනාට වඩලා ප්‍රයෝජන ගන්න පුළුවන්. සතර ආරස්සක භාවනා කිසිම අපහසුයක් නැතුව බොහෝ දිනාට වඩන්න පුළුවන්. නමුත් චරිත අනුවත් ඒවා වෙනස් කරලා ගන්න පුළුවන්. පින්වත්නි කොහොම වුණත් ඔය ඇත්ත භාවනා කරන්න ඕන. අපි හිතනවා අපි විශ්වාස කරන ඔබ දැන් හොඳට භාවනා කටයුතු කරමින් ඉදිරියට පැමිණෙමින් ඉන්නවා කියලා. විදර්ශනා භාවනා කමඨාන් වලට අපි වැඩි පරක් යොමු කරලා ඔය ඇත්තන්ගේ අවධානය මේ පැත්තට යොමු කළා. ඔබ මාර්ගඵල උපදවා ගත යුතුමයි. පින්වත්නි මේ සමත භාවනාත් වඩන්න කැමති පින්වතුන් ඒ විදිහට වඩමින් කටයුතු කරන්න පටන් ගන්නට ඕන. මතක තබා ගන්න නීවරණ ධර්ම 5ක් තියෙනවා. ඒ වගේම චරිත 6ක් තියෙනවා. ඒ වගේම සමත භාවනා කමඨහන් 40ක් තියෙනවා. පලිබෝධ 10ක් තියෙනවා. ඒ නීවරණ ධර්මයන් අසන්න කරන්න ඕන වැඩ කොටසක් තියෙනවා. ඒ වගේම ධානාදී උපදවා ගන්න කරන්න ඕන කාරණා වගේක් තියෙනවා. චරිත වලට ගැලපෙන භාවනා විදිහක් තියෙනවා. ඔය පින්වතුන් මේ මනුස්ස ජීවිතයේ මඟපල් ලබන අධිෂ්ඨානයෙන් කටයුතු කර ගන්නට ඕන. සත්පුරුෂ පින්වත්නි මේ මනුස්ස ජීවිතේ අපට යන දෙන්න එපා. අපි ඔබට පූර්ව කෘත්‍යයන් වලදී කියලා දීලා තියෙන ආකාරයටම පූර්ව කෘත්‍යයන් වඩලා සතර ආරස්සක භාවනා ආදී වඩමින් ඔය ඇත්තෝ හිත දියුණු කරන භාවනාවලටත් එන්න අතීතේ බලන්න පුළුවන්. හැබැයි අභිඥා උපදවා ගන්න වෙනවා. අනාගතයේ බලන්න පුළුවන්. හැබැයි අභිඥා උපදවා ගන්න වෙනවා. ඔය ඇත්තන්ගේ ආත්ම භාව 10 15 20 30 50 ඈත පිට දීර්ඝ සසර දේවල් ඔබට බලන්න පුළුවන්. හැබැයි අභිඥා උපදවා ගන්න වෙනවා. අභිඥා උපදවා ගන්න අරූපී ධාන ඕන. අරූපී ධාන උපදවා ගන්න රූපාවචර ධාන ඕන. රූපාවචර ධාන උපදවා ගන්න උපචාර සමාධිය, ප්‍රතිභාග නිමිත්ත, උද්ඝහ නිමිති, පරිකරම නිමිති ආදී ඕන. ඔය දුවන දඩබ්බර හිත පින්වත්නි ඔබ එක තැනක බැඳලා තියන්න ඕන. එහෙම කටයුතු කරනකොට ඔබට ලැබෙන ප්‍රතිඵල මෙච්චරයි කියන්න බැරි තරම්. ධාන නොලැබුවත් පින්වත්නි ඔය ඇත්තන්ට ආයුෂ වාණේ සැපය ඒ වගේම සුඛිතමිතකම් ධනවත්කම් බලවත්කම් ඔය හැමදේම ගොඩනගෙන විදියට මහ විශාල කුසල වැඩ පිළිවෙලක් තියෙනවා හැදෙනවා. මෙන්න මේ විදිහට ඔය පින්වතුන් කරුණු කාරණා දැනගන්න මේ මනුස්ස ජීවිතයේදීම මඟපල් ලබා සසරින් ඈතර වන අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනේ. නද්දාමික මහත්මයා පින්වත්නි ඔය ඇත්තන්ට කිව්ව ටික පැහැදිලිද? එවසන්නස මීට කාලෙත් අපි ආනාපාන සති භාවනා අවස්ථා කිහිපයකදී කියලා තියෙනවා. දැන් යොමු වෙනකොට සමත භාවනාවලට ඒ මුලින්ම පින්වත්නි ඔබට මතක් කරන්න ඕන වඩන්න. ඉතින් කියලා දිනනට ඔය ඇත්තෝ වැඩුවා නම් ප්‍රතිඵල අත තියෙන්නේ පෑ නේද? හැබැයි කියලා දුන්න ටික පටිගත වෙලා නැහැ. පින්වත්නි ඔබ භාවනා වඩනව නේද? උනන්දු වෙනව නේද? එවසන්නස සන්නස අවසරයි තෙරුවන් සරණයි මම ප්‍රශ්නයක් අහන්න පුළුවන් සන්නස? පුළුවන් මහත්මයා. සන්නස මේ දැන් සාවනේ අපි භාවනා කරනවා. දැන් මුල් කාලේ දැන් අවුරුදු කීපයකට විපාහයකට පෙර අපි මුලින් ආනාපාන සතිය තමයි මම විශේෂයෙන්ම කරේ. ඉතින් මේ ඉතින් යම් කිසි මේ තත්ත්වයන්ට ඇත්තටම ඒ කියන්නේ මේ ඊටාත්ම මේ සමත තත්ත්වයන්ටපත් වුණා ස්වාමීන් වහන්සේ. නමුත් දැන් ඇත්තටම මම කරන්නේ මේ ආනාපාන සතියේ වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ මගේ. දැන් ඇත්තටම මේ දැන් සාමාන්‍යයෙන් ඉඳගත්තාම විපස්සනා පැත්තට අපි හිතේ වෙනස් වීම ඒ ආදි වශයෙන් එක එක විදිහට පංච උපාදානස්කන්ධ දෙක ඇතිවීම නැතිවීම වගේ දේවල් තමයි දැන් කරන්නේ. ඉතින්
ඒ තව දුරටත් අපි ආනාපානය කරන්න ඕන ස්වාමීන් වහන්සේ ඒකයි මට දැනගන්න තියෙන ඔබ වහන්සේගේ. පින්වන්ත මහත්මයා තෙරුවන් සරණයි. මෙන්න මෙහෙම ක්‍රම වගේක් තමයි තියෙන භාවනාවට අදාළව. ඒ තමයි හිත දියුණු කරගෙන ධානය උපදවාගෙන විදර්ශනාවට යන සමත යානික යෝග. ඒ ධානය උපදවාගෙන ධානයට පාදක වෙච්ච නාම ධර්මයන්ගෙන් විදර්ශනාවට දැස ගන්නවා. අනිත් උදවිය කෙලින්ම විදර්ශනාවට යොමු වෙනවා. සතර ආරසක භාවනාවන්ගේ හිත යම් මට්ටමකට සමනය කරගෙන කෙලින්ම විදර්ශනාවට යොමු වෙන ඒ සුස්ක විදර්ශකයෝ විදර්ශනා යානිකෝ. තව පිරිසක් ඉන්න යුගනන්ද ක්‍රමයේ කරනවා. දැන් ඔය පින්වතුන්ට ගොඩක්ම උපකාර වෙනවා ඔය ක්‍රම දෙකම කරන්න පුළුවන් නම්. හිතන්නක විදර්ශනා භාවනාව කරනකොට බොහෝ අරමුණුත් එක්ක තමයි හිත පවත්න්නේ. මුලින්ම නාම රූප ධර්ම ආදී තේරුම් යනකන් ටිකක් ඒක දුෂ්කරයි. තේරුම් ගත්තට පස්සේ තමයි රසවත්කම වැටෙන්නේ. ඒ හොඳට නුවණට වැටහිලා ඔය ඇත්ත බොහොම කැමැත්තෙන් දැඩි වමනාවෙන් ඒ ඔස්සේන තේරුම් ගන්න පටන් ගත්තට පස්සේ ආත්මී මම කියලා හිතන් ඉන්න මිත්‍යාදී තේරුම් ගත්තට පස්සේ ඔය ඇත්තන්ට අපහසුයක් නැතුව බොහොම වේගයෙන් හරිම සතුටින් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. හැබැයි තේරෙනකන් ටිකක් දුෂ්කරයි. හිත එකඟ කරගන්නත් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඒකට උපකාරය ලැබෙනවා ආනාපාන සතිය වගේ වැඩුවොත්. හිතන්නකෝ ප්‍රථම ධානය උපදවා ගත්ත කියලා. විතක්ක ਵਿਚාර පීඩසුඛ ඒකාගතා කියන ප්‍රථම ධානය උපදවාගෙන දැන් හුඟක් නැත්තම් දැන් අපි ඔබට උපදෙස් දෙන්නෙම උදේ අලුයම් කාලේ භාවනා වඩන්න කියලානේ වැඩි වශයෙන්. මොකද බොහෝ මාර්ගඵලලාභීන් බිහුනේ අලුයම් කාලේ. එහෙම නැත්නම් රාත්‍රියේදී. දවලුත් කටයුතු කළ බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙම කරගත් උත්තරම තරම් ඉන්නවා. නමුත් වැඩි වශයෙන් මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා බිහි වෙන්නේ අලුයම් කාලේ. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ මහ බෝධිසත්වයන් වහන්සේ බුදු වුණේ ඒ ගයාවේදී පින්වත්නි අලුයම් කාලේ. ඒත් උදෑසනෙම ධානසුවයෙන් ප්‍රථම ධානය උපදවාගෙන ධානසුවයෙන් විනාඩි 5ක් හිටියොත් ඔය ඇත්තන්ගේ ඉදිරි නාම රූප වලට ලැබෙන විපාක මොනවද? ධාන විපාකනේ. ඔය ඇත්තෝ විනාඩි 5ක් හිටියොත් බුදුරජාණන් වහන්සේ කුසලය සුළු මොහොතක් වුණත් වර්ණනා කළානේ. ඔය ඇත්තෝ කාමච්ඡානේ සාමුලින්ම නසන්න ඕන කාමච්ඡන්දේ නැතුව ඉන්න විනාඩි 5ක්. ව්‍යාපාද තිනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් නැති කරගෙන විනාඩි 5ක් ඉන්නවා. නීවරණ ධර්මයන් ඔය ඇත්තෝ තදංග විදියට නැතුව විස්කම්බන විදියට නැති කරගෙන ඉන්න විනාඩි 5ක්. තදංග විදියට නැති කරගෙන ඉඳීමයි විස්කම්බන විදියට නැති කරගෙන ඉඳීමයි දෙකක්. ඒකේ බල සම්පන්න මේක ඇවිල්ලා විස්කම්බන විදියට ඒක ධානය උපදවාගෙන නැති කරගෙන ඉන්න එක. එතකොට ඔය සත්පුරුෂයෝ ඒ විදිහට පුරුදු පුහුණු කරගෙන එයත් කරනවා විදර්ශනාවක් කරනවා. විදර්ශනාවේ මාර්ගඵල ලැබීමෙන් ඉදිරියට යන එක වේගවත් වෙලා ඉක්මන් වෙන්නේ නැද්ද? ප්‍රතිඵල බාධා අඩු වෙනවා. ප්‍රතිඵල ලැබෙන එක වේගවත් වෙනවා, පහසු වෙනවා. සාමාන්‍යයෙන් ඔය ඇත රස්සාවට එහෙම ගියාට පස්සේ අඹ සැමියාගේ දූ දරුවන්ගේ කටයුතු කරනකොට කඩපිල්ලට යනකොට යන්න එපා. ඉතින් ඔය මේ ජීවිතේ පවත්වා ගන්න කඩයක් ගන්න. ඒ යන හැම වෙලාවෙම ඔය පින්වතුන්ගේ හිත මේ විවිධ අරමුණුත් එක්ක පින්වත්නි මේ ගැටෙමින් පීඩාවට වෙහෙසටපත් වෙනවා. හැබැයි අර වගේ උදේට හැම ධානගතව නීවරණ ආදී නැති කරමින් ඉන්න පුරුදු පුහුණු වෙච්ච කෙනෙක්ට අර වගේ සාමාන්‍ය ජීවිතයේදී උනත් හිත විවිධ අරමුණු ඔස්සේ යන ගතිය හොඳටම අඩුයි. මොකද එයාගේ ධ්‍යාන ස්වභාවයෙන් හින්දා. ඒ නිසා විදර්ශනා භාවනාව වැඩි යුතුමයි, ඒකල යුතුමයි. ඒකමේ නැතුව මඟපල් ලබන්න බෑ. ඔබ ආත්මය මම කියලා හිතන් ඉන්න හිතලු වෙනුවට ඇත්තටම තියෙන දේ දැකලා එහි පැවැත්ම සිද්ධ වෙන කෙලෙස් වැඩ පිළිවෙල සහ මුලින්ම නැසිය යුතුමයි. ඒට බෝධිපාශික ධර්ම ඕනමයි. බෝධිපාශික ධර්ම වැඩෙන්න විදර්ශනා වඩන්න ඕනමයි. හැබැයි බෝධිපාශික ධර්මයන්ගෙන් බහුතරයක් වැඩෙනවා සමත භාවනාවලදී.
ඒ නිසා දෙකම කටයුතු කරන එක හොඳයි. පැහැදිලිසන තමයි තවත් චුටි ප්‍රශ්නයක් ඒකටම සම්බන්ධ මේ දැන් ඔබ වහන්සේලා සමාධි අවස්ථා කීපයක් කිව්වා මුලින් දේශනාවේදී ඒ ටික ඔබ වහන්සේ දැන් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද එහෙම නැත්නම් ඉස්සරහා දේශනාවකදී ඒක පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ ඕපින්වන්ත මහත්මයා ඉස්සරහා ඉදිරි දේශනාවේදී අද මම කිව්වේ ඔය සමාධි අවස්ථාවල වලින්ොත් නම් වශයෙන් භාගයක් විතර කිව්වේ. තව තියෙනවා. එතකොට ඒ සමාධිය කියන්නේ ඒකාග්‍රතාවයේ නම. ඒ කියන්නේ අපි චෛතසික ධර්ම වල ඒක හඳ ගන්න ඕන සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් විදියට. පස්ස වේදනා සංඥා චේතනා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන ඔය හය අතරේ තියෙනවා ජීවිතින්ද්‍රියට කලින් චේතනාවට පස්සේ පින්වත්නි ඒකාග්‍රතාව කියලා ධර්මයක්. ඒ ඒකාග්‍රතාවයේ තමයි මේ සමාධිය කියලා කියන්නේ එකඟකම. දැන් සාමාන්‍යයෙන් ඔය ඇත්තෝ හිත එකඟ කරගෙන ඉන්න පුළුවන් කාලේ අවමයි. හරිම අඩුයි. ඔය සමාධිය ඔබට සම්මා සමාධිය විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගඵලපදී ප්‍රබලාංගයක් විදිහට යෙදෙනවා. සමාධි සම්බොජ්ජංගයේ විදිහට බොජ්ජංග ධර්මයක් විදිහට මාර්ගඵල ලැබෙනලා ප්‍රබලාංගයක් විදිහට යෙදෙනවා. ඔය සමාධිය ඔය ඇත්තන්ට ඉන්ද්‍රිය ධර්මයක් විදිහට සමාධින්ද්‍රිය විදිහට යෙදෙනවා. ඔය සමාධිය ඔය ඇත්තන්ට බල ධර්මයක් විදිහට සමාධි බලයේ විදිහට යෙදෙනවා. එතකොට මේ මගපල් ලබන මොහොතේ බෝධිපාශික ධර්ම 37 අතරේ විවිධාකාරයේ ඉන්ද්‍රිය ධර්මයක් විදිහට ඒකාග්‍රතාවය බල සම්පන්නව යෙදෙනවා. කෙලෙසුන් නැසමනොත් යෙදෙනවා. බොජ්ජංග ධර්මයක් විදිහටත් යෙදෙනවා. බල ධර්මයක් විදිහටත් යෙදෙනවා. අන්න ඒ හින්දා ඔය පින්වතුන් ඔය සමාධිය වඩන්නට ඕන දියුණු කරන්න ඕන. ඒක දැන් ආනාපාන සතියට බැස ගන්න වෙලාවේදී විවිධ අරමුණු එක හිත විසිරෙමින් පවතිනවා හුස්මට එනවා. හුස්ම ගන්නකොට ඔය නැත්තම් එකඟකම තියෙනවා. තත්පර කීපයක් හරි විනාඩි කීපයක් හරි සමහර අතිදක්ෂයෝ ඒ භාවනා කරන්න අදිෂ්ඨාන කරගත්ත විනාඩි 15 20 පැය භාගෙ මුලම කාලේ අපි කියන්නේ ටික වෙලාවක් කරන්න ටික ටිකනේ කාලේ වැඩි කරන්න ඕන. ඉන්පස්සේ වැඩි කරමින් පැයක් දෙකක් ගියත් ඒ ඇත්තෝ අර අරමුණ තුලම ඉන්නවා. ඒක බල සම්පන්න විදිහේ දියුණු කරගත සමාධිය නිමිති තත්වයන් ගත්තාම එතනදී භාවනා නිමිති තියෙනවා. අපි ඒ ඔක්කොම ඉදිරියේදී කියලා දෙන ලබන වාරයේදී මේ ඒවට භාවිතා කරන්නේ ලබන කරුවාද දවසේ. එතකොට පින්වත්නි ඔය ඇත්තන්ට පුළුවන්කම ලැබෙනවා උද්ඝාහ නිමිත්තත් එක්ක ඔබේ ඒකාග්‍රතාවය පවත්වා ගන්න. ඒ කියන්නේ ඔබ ආනාපාන සති භාවනා අරමුණේ පිටපණින්නේ නැහැ. ඉන්නේ භාවනා අරමුණේමයි. ඔය පින්වතුන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා. පින්වත්නි එහෙම ඒකාග්‍රතාවයකින් ඉන්නේ වුණාට තවම අධි සීල අධි චිත්ත අධි ප්‍රඥාවන් ගොඩනගිලා නැහැ. දීර්ඝ ආස්වාස කෙටි ආස්වාස දීර්ඝ ප්‍රස්වාස කෙටි ප්‍රස්වාසයන් එක විතරයි ඔය ඇතු ඉන්නේ. යොමු වෙලා නැහැ පින්වත්නි. සබ්බකාය පරිසංවේදී කියන අවස්ථාවට. එතකොට තියෙන්නේ ඔය ඇත්තන්ට හොඳ මේ ප්‍රබල ඒකාග්‍රතාවයක්. හැබැයි උද්ඝාහ නිමිති ඒකාග්‍රතාවයක් නෙමෙයි. උද්ඝාහ නිමිති ඒකාග්‍රතාවයේ ඉන්නේ ඊට පස්සේ. ප්‍රතිභාග නිමිති ඒකාග්‍රතාවයේ ඉන්නේ අධි සීල අධි චිත්ත අධි ප්‍රඥාවන් වැඩනට පස්සේ. උපචාර සමාධි ඒකාග්‍රතාවයේ ඉන්නේ ධාන වලට කලින් ප්‍රතිභාග නිමිත්තට පස්සේ ප්‍රතිභාග නිමිති තත්ත්වයේ නිරන්තරයෙන්ම චිත්ත සංතතියේ පැවතෙමින් ආස්වාස ප්‍රස්වාසයත් එක්කම ඉන්නකොට ඊට පස්සේ තමයි ධානත් එක තියෙන්නේ. බලන්නකො එකඟකමේ වෙනස්කම. මුලින්ම තිබ්බ එකඟකමට වඩා ඊට පස්සේ බල සම්පන්න ඒකාග්‍රතාවය. ඊට වඩා බල සම්පන්න ඒකාග්‍රතාවය. ඊටත් වඩා බල සම්පන්න ඒකාග්‍රතාවය. ඊටත් වඩා බල සම්පන්න ඒකාග්‍රතාවය. අන්තිමට ඔය ඇත්තන්ගේ ඒකාග්‍රතාවයේ ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන ආදීනොත් ඉහළට යනවා. සමාධිය කියන තනි වචනයේදී ඔය විවිධාකාර ස්ථානවලට අදාළ ඒකාග්‍රතාවයේ තේරුම් ගන්න ඕන. පැහැදිලිද අපේ මනස? ඔව් සාමාන්‍යයෙන් පැහැදිලි. ඒ ටික මේ අර මම පොඩ්ඩක් අර ලියාගෙන ආවා මට ලියාගන්න චුට්ටක් ඒ සමාධි ඒ ටික පොඩ්ඩක් නැවත මතක් කරන්න පුළුවන් සවන්නත් ඒ කියන්නේ පොඩ්ඩක් ඒක පොඩ්ඩක් මේ මට බලන්න හිතුණා පව කියලා වහන්සේ ඒ මාතෘකාට සමාධිය විවිධ අවස්ථාවන් සඳහා
ඔව් අර මුලින්ම අපි මා සඳහන් කියන්නේ කරනවා කියන්නේ සව අවස්ථා රාශියක් තියෙනවා කියලා. ඔව් එතනදී ඔය ඇත්තන්ට පින්වත්නි සමාධියේ විවිධාකාර ස්වභාවයන් තියෙන එක මම ඉතාම පැහැදිලිව විස්තර කරලා දෙනවා ඊළඟ වැඩසටහන් වලදී. නමුත් අද නම් වශයෙන් එක කිටි විස්තරයක් විතරක් කියන්න. පින්වත්නි උපචාර සමාධිය අර්පණා සමාධිය කියන්නේ දෙකක්. උපචාර සමාධිය කියන්නේ ධාන අංග බලවත් ගැඹුරු නිශ්චලව යෙදෙනවා. ඒ වුණාට තාම ධානාදී කියලා නැහැ. ධාන අංග බලවත්ව නිශ්චලව යෙදෙනවා. තාම යා ධානලාභී කියලා නැහැ. මිය ගියොත් ඒ කෙනා ධාන ප්‍රථම ධානයට අනුරූපී තැනට නෙවෙයිපත් වෙන්නේ. එතකොට උපචාර සමාධිය එක, අර්පණා සමාධිය තව එකක්. ඊළඟට පින්වත්නි ලෞකික සමාධිය ලෝකෝත්තර සමාධිය කියලා දෙකක් තියෙනවා. ලෞකික සමාධිය කියලා කියන්නේ ඔය ඇත්තෝ මාර්ගඵල උපදවා ගන්නේ නැතුව ඇති වෙන සමාධියට. එතකොට මාර්ගඵල උපදවා ගත්තේ නැති කෙනෙක්ගේ භාවනා මාර්ගයට අදාළව තියෙන චිත්ත ඒකාග්‍රතාවේ ලෞකිකව ඉන්න කෙනෙක්ගේ සමාධිය. හැබැයි සෝවාන් ආදී මාර්ගඵල ලබාගත් කෙනෙක් ප්‍රථම ධාන ආදී උපදවා ගන්නවා නම් ඒ උදවියගේ සමාධිය ලෝකෝත්තර සමාධියක් වෙනවා. මෙතනදී ලෝකෝත්තර සමාධිය තවත් අවස්ථා එනවා. ආනන්තරික සමාධිය අකාලික විපාකයේ කියලා ඒක හරිම සුන්දර අවස්ථාවක්. ඒ තමයි මාර්ග හිත ඇතුවීමත් එක්කම ඵල හිත ඇතිවන අවස්ථාවට අදාළව අපි අභිධර්මීයදී ඔය ඇත්තන්ට ඔය කවුන ගැන කියලා දීලා තියෙනවා. ඊට පස්සේ සප්පීතික සමාධිය, නිප්පීතික සමාධිය කියලා පීතිය ඇති සමාධියක්, පීතිය නැති සමාධියක් ගැන. ඊට පස්සේ සුඛසහගත සමාධිය, ඒ වගේම උපේක්ඛා සහගත සමාධිය කියලා සුඛ වේදනාව ඇති සමාධිය, උපේක්ඛා වේදනාව ඇති සමාධිය. ඒ වගේම හීන සමාධි, මධ්‍යම සමාධි, ප්‍රණීත සමාධි කියලා දුර්වල මට්ටමක තියෙන ඒකාග්‍රතාවයක්, මධ්‍යම ප්‍රමාණයට ප්‍රබලව තියෙන ඒකාග්‍රතාවයක්, බොහොම ප්‍රබල විදියට උසස් තත්ත්වයක තියෙන ඒකාග්‍රතාවයක්, ඒ වගේ විතක්කේ ඇති සමාධියක්, විචාරයේ ඇති සමාධියක්, ඒ වගේම විතක්ක විචාර ආදී නැති සමාධියක්, ප්‍රීතිය ඇති සමාධිය, සුඛසහගත සමාධියක්, උපේක්ඛාසහගත සමාධියක්, ඒ වේදනාවාදී ස්වභාවයත් එක්ක පරිත්ත සමාධියක්, මහත්ගත සමාධියක්, අප්‍රමාණ සමාධියක්, මෙන්න මේ ආදී විදිහට පින්වත්නි සමාධිය බොහොම විස්තර කරන්න ඕන. ප්‍රථම ධාන සමාධිය, ဒုတိ ය ධාන සමාධිය, තෘතීය ධාන සමාධිය ආදී විදිහට ඡන්ද සමාධිය, විරිය සමාධිය, චිත්ත සමාධිය, විමර්ශා සමාධිය විදිහට කාමාවචර සමාධිය, රූපාවචර සමාධිය, අරූපාවචර සමාධිය විදිහට මේ විදිහට පින්වත්නි සමාධි අවස්ථා ගණනාවක් තියෙනවා. මම හිතන්නේ දැන් ප්‍රමාණවත් නේද? එහෙමයි සංස. එතන අර වචන දෙකක් කිව්වා බහසේ පීතිය ඇති නැති කියලා ඒකේ සබ්මිතික නිප්පීතිකද මොකද? සප්පීතික සමාධිය, නිප්පීතික සමාධිය කියලා. ඒ කියන්නේ අපි හිතන්නකෝ 14 15 ආකාරයකට විතර ඔය සමාධි අවස්ථාව ඔය ඇත්තන්ට පෙන්වලා දෙනවා. හැබැයි ඒක දැනගන්නම ඕන. දැනගත යුතුම වෙනවා. එතකොට ඔබේ సంతානිය ගැන හිත ඒ වෙනකොට පවතින අවස්ථා ගැන ඔබට තීරුම් ගන්න පුළුවන්කම ලැබේවි. ඔහොම මම හිතන්නේ ඒක අපි දැනගන්න ගොඩක් වටිනවා වෙයි. මොකද දැන් අපි සමහරක් වෙලාවට අපි දැන් මේ භාවනාවේ ඉන්නකොට දැන් අපේ හිතේ සමහරක් වෙලාවට දල් එහෙම නැත්නම් මේ අර දැන් එක අවස්ථාවලදී අපට ලැබෙන අර ප්‍රීතිය වගේ අර සැටිස්ෆැක්ෂන් එක ඒක මේ ඒක අර ආත්ම තෘප්තිය නිකන් නැති වෙන අවස්ථාවලුත් තියෙන බව අත්දකින්නවා. ඉතින් මම හිතන්නේ මේ ඒවා මේ අවස්ථාවෙන් නේද මේ ස්වර්ණස්. ඕෆින්හන්ත මහත්මයා මෙන්න මේ කියන අවස්ථා. එතකොට සමාධියේ දුර්වලකම් වැඩි වුණු අවස්ථා ඒ වෙලාවට අපි කල යුතු උපක්‍රම කල යුතු ක්‍රම විදි තියෙනවා. ඒවට තමයි අපි ඉන්නේ අපේ ඇත්තන්ට ඔක්කොම කියලා දෙනවා. මෙහෙම කරන්න කියලා. ඔය ඇත්තන්ට මේ කියලා දෙන මාර්ගයේ කටයුතු කරගෙන යනකොට යම් විදියක නොතේන තැනතුගොත් අර කල්යාණ මිත්‍ර ගුරුවරයාණන් වහන්සේනමක් ඕන කියලා කිව්වේ. ඒකට ඔය ඇත්තෝ ඉදිරිපත් කරද්දී අපි මෙන්න මේ වගේ තත්ත්වයක් ඉන්න මේකට මේකයි කළ යුත්තේ කියලා කිව්ව ගමන් ඔබේ කළ ගමන් මේ තත්ත්වය මාර්ගණය වෙලා යනවා. නමුත් මේ සියල්ල දැනගෙන සිටීම වැදගත්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩක් විනෝද බහසෙට තිරවස්සන්න. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක්.
තියෙනවා ස්වාමීන් වහන්සේ අහන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ සමහරලාට අපිට අඟහරුවාදයි සිකුරාදයි පන්ති වලට සහභාගී වෙන්න හම්බෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ YouTube එකේ ඒවා දානවද ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ මගේ ළඟ පොඩි හාමුදුරුවනේ අපේ ධම්මික මහත්මයාගේ YouTube වල යනවාද මේ ටික? එමස් වහන්ස අපි YouTube එකට දාන්නේ නැහැ. අපි පොඩි ස්වාමීන් වහන්සේ රෙකෝඩ් කරලා එවනවා ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේ තමයි ඒක මේ අප්ලෝඩ් කරන්නේ YouTube එකට. එහෙම නැත්නම් සිකුරාදා එකේ දැන් අපි අර අපේ කණ්ඩායමට දානවා ඒ WeTransfer link එක දානවා ස්වාමීන් වහන්සේ. අපේ ධර්ම සාකච්ඡා ගෲප් එකේ තියෙන මේවා නේද? එමස් ස්වාමීන් වහන්සේ. ඔබතුමා මේ මහත්මයා අපේ ගෲප්ස් වල එකක හරි ඉන්නවද සම්බන්ධ වෙලා? නෑ ධම්මික මහත්තයා ස්වාමීන් වහන්සේගේ අභිධර්මයකට එනවා සමහර වෙලාවට ඔය මේ අඟහරුවාදයි සිකුරාදයි එන්න බෑ අපි ටයිම් සෝන් එක අනුව ඒ වෙලේ වැඩ කරන වෙලාව තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ කියන ඒවා හරි ලස්සනයි මේ ඒ ඔක්කොම පැහැදිලිව අර භාවනා වැඩසටහනත් අහන්න පුළුවන් නම් හරි ෂෝක් ස්වාමීන් වහන්සේ කියලා දෙන්නේ ඔබතුමාගේ නම්බරය අපිට ලබා දෙන්න එතකොට අපි මේ අපේ කණ්ඩායමට ඇතුල් කරගන්න එතකොට අනිවාර්යයෙන් මේ සියලු දේ ලැබෙනවා බොහොම පින් ධම්මික මහත්තයා. මේ ඒ අභිධර්ම කණ්ඩායමට නම්බරේ දමන්නේ මම මේ ඔබතුමා අභිධර්ම කණ්ඩායමේ රැඳී සිටිනව නේද? ඔව් ධම්මික මහතා අභිධර්මයක ඉන්නවා අභිධර්මයකට දාන්නම් මේ ධම්මික මහතා. බොහොම පින් ධම්මික මහතා. බොහොම පින් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සති භාවනාව දැනට කරනවා ස්වාමීන් වහන්සේ ඒකේ අර දීර්ඝ බව කෙටි බව එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ නමුත් භාවනාව කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ එක එක අරමුණු වෙනවනේ ඒ අරමුණු පුරුදු වෙලා තියෙන අරමුණු හිතට දැනෙන ඒවා අරමුණක් ආවා ඒක නැති වුණා කියලා අර ඒ විදිහට තමයි පුරුදු වෙලා තියෙන්නේ ඊට පස්සේ ආය ආනාපාන සති භාවනාව කරගෙන යන්න පුළුවන් ඔබ වහන්සේගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ වගේ වෙලාවකට අපි කරන්න ඕනේ මොකද්ද කොයි විදිහටද කියන එක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න. ත්වන් සරණයි. ත්වන් සරණයි පින්වන්ත මහත්මිය. ඔබතුමීලා භාවනා වඩනකොට මූලිකව සීලය ගැන මේකෙන් සිල් සමාදන් වෙලා සීලය ගැන බොහොම සතුටු වෙන්න පුළුවන් සිල්පද රැකගෙන ඉන්න. ඒ වගේම වන්දනාමාන ආදී කවුණුත්තික පූර්ව කෘත්‍යයන් සතර ආරස්තු භාවනා වඩලා තියාගන්න. ඉන් පස්සේ පින්වත් මහත්මිය මේ වගේ ආනාපාන සති භාවනා ක්‍රමයට හෝ විදර්ශනා භාවනා ක්‍රමයට හෝ අනුගත වෙන්න. ඉතින්දී ඒ වඩන්න පටන් ගන්නකොට අනේ දැනට තියෙන තත්ත්වය කොහොමද යොමු වෙන්නේ? යොමු වෙද්දී භාවනාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව ටික වෙලාවක් කරගෙන යන්න පුළුවන්. එතකොට මොකක් හරි පෙර මතකයන් අවදි වීමක් හරි නැත්නම් අහල පහල කුරුල්ලෙක්ගේ සද්දයක් හරි එකපාරට ඇහෙන්න ගන්නවා. එතකොට ඒ වෙලාවට මට මගේ හිතට දැනෙන්නේ අරමුණක් ආවා ඒක නිරුද්ධ වුණා කියලා ඒ විදිහට ඊට පස්සේ ආයි භාවනාව කරගෙන යන්න පුළුවන්. බොහොම හොඳයි. එතකොට ඒ වෙන අරමුණකට යනකොටම ඒ අරමුණ හොයමින් ඒක බලාගෙන ඒ ඔස්සේ යන්න හදන්න එපා. එතකොට වෙන්නේ තව අරමුණු ගොඩක් එක්ක හිත දුවන්න ගන්නවා. වඩාම හොඳ දේ තමයි හිත වෙනත් අරමුණකට ගියා කියලා දැනෙනකොටම නැවත ගන්න පුරුදු වෙන්න ඕන භාවනා අරමුණට. එහෙම වෙන අරමුණක් යන හැම වෙලාවෙම නැවත නැවතත් මේ තමන්ගේ භාවනාවටම ගද්දි ඒ පුරුද්ද ඇති වෙනවා ඒ පුරුද්ද ඇති වෙනවා වෙන අරමුණකට යන්නේ නැතුව මේ ඉන්න පුරුදු වෙනවා ඒ වගේම අර සමාධිය බිඳෙන්නේ නැතුව පවත්වා ගන්න වීර්ය ඇති කර ගන්නත් ඕන කිසිම හේතුවක් මත මම වෙන අරමුණකට හිත යොමු වෙන දෙන්නේ නැහැ කියලා දැඩි වීර්යයක් ඇති කර ගන්න ඕන එහෙම කටයුතු කරනකොට ওই தත්ත්වය මාර්ධනය වෙලා යනවා එහෙමයි හාමුදුරන් ස්වාමීන් වහන්සේ මම අර මුලින්ම කිව්වේ ස්වාමීන් වහන්සේ මට ලොකු පැහැදිලි වීමක් නැහැ දීර්ඝව ආස්වාසය කෙටිව ආස්වාසය නිකන් සාමාන්‍ය ප්‍රමාණයකට වෙන
වෙන විදිහට තමයි එක විදිහට වෙන්නේ. එතකොට එතන පොඩ්ඩක් ඔබ වහන්සේ කර ඔව් පින්වන්ත මහත්මේ ඒකට ආනාපාන සතියට මුලින්ම බැස ගැනීම කරන්න. දිග හුස්මයි කෙටි හුස්මයි දැනගනිමින් පුරුදු කරන්න කලින් බැස ගැනීම කරන්න ඕන. ඒ කියන්නේ අපි හුස්ම දිහා බලාගෙන තීරුම් ගන්න ඕන හුස්ම අතරේ බොහෝ වේලාවක් ගන්න හුස්මයි කෙටි වේලාවක් ගන්න හුස්මයි බොහෝ වේලාවක් පිට කරන හුස්මයි කෙටි වේලාවක් පිට කරන හුස්මයි. ඒ විදිහට බොහෝ වේලාවක් ගන්නා පිට කරන කිටි වේලාවක් ගන්නා පිට කරන හුස්ම එහෙම දැනගන්නකොට ඔබතුමියට හුස්මේ ප්‍රමාණය ගැන හොඳ වැටහීමක් ඇති වෙනවා. එතකොට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ බොහෝ වේලාවක් ගත්තී දිග හුස්ම කෙටි වේලාවක් ගත්තී කෙටි හුස්ම පිටකලේ දිග කෙටි හුස්ම කියලා දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට මේ මුලින්ම ආනාපාන සතියට බැසගෙන ඒ වේලාවල් ගැනීම උට වැටහීමක් ඇති කරගත්තාම අපහසුයක් නැතුව ඔබතුමියට දිග කෙටි හුස්ම හොඳට වැටහෙන්න පටන් ගනීවි. කොහොමත් හුස්ම අතරේ බොහෝ වේලාවක් ගන්න හුස්ම කීපයක් එක දිගට ඇති වෙන්නත් පුළුවන් අතරින් පතර ඇති වෙන්නත් පුළුවන් කෙටි වේලාවක් ගන්න හුස්ම එක දිගට ඇති වෙන්නත් පුළුවන් දිග හුස්ම අතරින් පතර ඇති වෙන්නත් පුළුවන්. ඒක දැනගැනීම ප්‍රයෝජනවත් වෙනවා හුස්මේ මුලැමැදාග කියන කාරණාවලට යොමු වීමට. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩසටහන් වලට අපි ළඟදී සම්බන්ධ වුණේ. ඉතින් බොහෝම පැහැදිලි ඔබ වහන්සේ දේශනා කරන ඒ භාවනාවට අදාළ දේවල් පූර්ව කෘත්‍ය කියන එක ඔබ වහන්සේ අදහස් කරන්නේ ස්වාමීන් වහන්සේ බුදුන් වැඳලා අදිෂ්ඨාන කරලා ඒ විදිහට පටන් ගැනීමද ස්වාමීන් වහන්සේ? ඔය පින්වන්ත මහත්මිය ඒක අපි නැවත WhatsApp group වලට දාන්නම්. අපේ පින්වත් ධම්මික මහත්මයා ළඟ තියෙනවද පූර්ව කෘත්‍යම් පත්‍රිකාව? තියෙන ස්වාමීන් වහන්සේ දැන් මේ මහත්මිය මොන කණ්ඩායමේද මේ මම ඉන්නේ මොබයිල් එක අභිධර්මයේ දෙක කියන එකේ මම හිතලා එක හරි දෙක හරි මට හොඳ වෙනවා පොඩි ස්වාමීන් වහන්සේට තමයි ඒක ඇක්සස් තියෙන ස්වාමීන් වහන්සේ මම මතක් කරන අපේ ධම්මික මහත්මයා වැඩසටහන් දෙකද? ඒකද මේ කොහොමද? ඒක අභිධර්මයේ එක ගෲප් එකක් තියෙන හැබැයි. ඔව්. දැනුවත් කිරීම කියන එක සමානව. වැඩසටහන් දැනුවත් කිරීම දෙක කියලා තියෙනවා. ඔව් ඒකේ තියෙනවා ඒක ඇත්තටම අපි නැවතත් ඒක ඇතුල් කරන්නගේ මේ පත්‍රිකාව. ඔබ ළඟදී සම්බන්ධ වෙච්ච හින්දා ඒක මට ලැබෙන්නේ. කවන්නේ අපි නැවතත් මේ පත්‍රිකාව ලැබෙන්න සලස්වන්නම්. හොඳයි ධම්මික මහත්තයා වැඩසටහන් දැනුවත් කිරීම දෙක. හොඳයි බොහොම පිං ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාදීව නිර්වාණය වෙන්න ශක්තිය ලැබේවා. තව තවත් මේ කටයුතු කරන්න ශක්තිය ලැබේවා කියලා අදිෂ්ඨාන. තිරුවන්සන චතුරාර්ය සත්‍ය. ඒ පත්‍රිකාව ඇතුල් කරලා ස්වාමීන් වහන්සේ දැන් ලැබුණා මට. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ ධම්මික මහත්තයට කතා කරන්නේ ධම්මික මහත්මයා මාර්තු මාසේ 23 වෙනිදා තියෙන භාවනා වැඩසටහනේ YouTube කරලා නෑ මම කීප වතාවක්ම සොයා බැලුවා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඒක රෙකෝඩ් කරගන්න බැරි වුණා හරියකට මොකද පොඩි ස්වාමීන් වහන්සේ රෙකෝඩ් කරේ අතරමඟදී මම හිතන්නේ විදුලිය මහර ගැටලුවක් වෙලා ඒක කරගන්න බැරි වුණා මේ කමක් නැහැ රෙකෝඩ් කළා නැහැ ඔව් ඕකේ කොහොමද අපි මේ කටයුතු කරනකොට ලැබෙන අත්දැකීම් එක තමයි ඉදිරි කටයුතු සාර්ථක කරගන්නේ. මේ වෙනකොට ගොඩක් අත්දැකීම් අපිට ලැබිලා තියෙනවා නේද අපේ ධම්මික මහත්මයා. ඉදිරියේදී එහෙම නොවන්න අපි කටයුතු කරගමු. ස්වාමීන් වහන්සේ ඔයයන්ට කියන්නේ මේ දුරකථනයේ තමයි තිබුණේ ඔක්කොම මේ දුරකථන අංක ටිකයි WhatsApp පණිවිඩයි ඔක්කොම මේ අවුරුද්ද ඔන්න වෙන තියෙදි 12 වෙනිදා වතෝට වටන කියන්නකෝ. හොඳයි. කරගත්ත ස්වාමීන් වහන්සේ අලුත් වැඩිය කරගත්තද? ඒ දුරකථනයේ ඒක මොනවත් අපිට කරගන්න බැරුව ගියා. ඒ වෙනුවට අපි දායක පින්වතෙක් මේ වෙන දුරකථනයක් පූජා කළා. ඒක තමයි තියෙන්නේ. නමුත් අනිත් පින්වතුන් මට දුරකථනයක් ලබා දෙන්න පුළුවන් නම් හරි වටිනවා. දැන් ආනාංක නැහැ. එතකොට ප්‍රශ්නයක් අහන්න ගියා නේද? ස්වාමීන් වහන්සේ
ආනාපාන සතිය මේ පඩීමේදී නිතරම හිතල හුස්ම ගන්න ස්වභාවයක් තියෙන නිසා මේ භාවනාවේදී අධික වෙහෙසකර ස්වභාවයක් ඇති වෙන සමට ඒක වළක්වා ගන්න කොහොමද? පින්වන්ත මහත්මිය බොහොම හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. කිසිසේත්ම මොනම හේතුවකටවත් හුස්ම හිතලා ගන්න යන්න එපා. මොකද මේ ශරීරයේ හැඩගැහිලා තියෙන්නේ ස්වභාවිකවම හුස්ම ගන්න ක්‍රමයකට. මේ ශරීරයට ඕන දිග හුස්ම එක දිගට හෝ අතරින් කෙටි හුස්මත් එක්ක අතරින් පතර හෝ කෙටි හුස්ම එක දිගට හෝ දිග හුස්මත් එක්ක අතරින් පතර හෝ ඒ හුස්මේ දිගම උනාට සමහර ඒවා ඒ තරම් දිග නැතිව එක්තරා ප්‍රමාණයකට කෙටි වුණාට සමහර ඒවා එච්චරම කෙටි නැතිව එක්තරා ප්‍රමාණයක ඔය විවිධ හුස්ම වුණත් විවිධාකාර වෙනවා. ඒ නිසා මේ ශරීරයේ අභ්‍යන්තරයේ මහා යන්ත්‍රාගාරයක් වගේනේ මහා මැෂින් ගොඩක් වගේනේ වග්ගඩු එක පැත්තකින් ක්‍රියාත්මක වෙන හදවත තව පැත්තකින් ක්‍රියාත්මක වෙන ආත්මාව තව පැත්තකින් ක්‍රියාත්මක වෙන මොළේ තව පැත්තකින් ක්‍රියාත්මක වෙනවා පිත්තාශය තව පැත්තකින් ක්‍රියාත්මක වෙනවා එතකොට කෙලෙසුදු හැදවලී මුත්‍රා ඒ බඩවැල් මිගුද මාර්ගය තව පැතිවලින් ක්‍රියාත්මක ඒ වගේ මහා විශාල වැඩ කොටසක් වෙන මේ ශරීරයේට ඒ ඕන කරන මේ ඔක්සිජන් ආදී සපයන ඒ ස්වභාවය අපි බාධා කරන්න හොඳ නැහැ. ඒක ඉබේමම ස්වභාවිකවම සිද්ධ වෙන ඉඩ අරින්න ඕන. බලෙන් හුස්ම ගන්නත් එපා, බලෙන් හුස්ම පිට කරන්නත් එපා. ඔය සත්පුරුෂයෝ පින්වත්නි ස්වභාවිකවම ගන්නා හුස්ම ස්වභාවිකවම පිට කරන හුස්මත් එක්ක හිත පිහිටවා ගන්න. නැත්තම් තිහෙට්ටුවක් වෙහසක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ මේ බලෙන් හුස්ම ගන්න එක නවත්තන්න කොච්චර උත්සාහ කරත් මේ එහෙම තමයි වෙන්නේ ගොඩක් වෙලාවට භාවනාවේදී. ඒ වුණාට අනිත් වෙලාවන් වලදී හුස්ම ගැන කිසිම කල්පනාවක් නැති වෙනවා. ඔව්. අන්න ඒක මේක පුරුදු පුහුණු වෙන්න අපිට මේ ලෝකේ ඕනම තත්ත්වයක් කරගන්න පුළුවන්. ඔය නැත්තම් ඒ විදිහට පුරුදු වෙනකොට බලෙන් හුස්ම ගන්න නැතුව ස්වභාවිකවම ඇතිවන විදිහට ඒක හැකියාව ඇති කරගන්න පුළුවනි. එහෙමයි ස්වාමීන් ඉන්නත් අපේ ධම්මික මහත්මයා ඇත්තටම හරිම සතුටුයි නේද අපේ පින්වතුන් දවසින් දවස ඉදිරියට එන විදිය දකිද්දී. පිටරේ අපි කරේ අපේ ඇතුළත උනන්දු ඇතිවීම තමයි ස්වාමීන් වහන්සේ ඉතින් ගමනක සාර්ථකත්වය බලපාන්නේ. ඒ සෑම උනන්දුවේ පිරිස සහභාගී වෙන ස්වාමීන් වහන්සේ. ඒක උනන්දු වෙන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි අර පෙට්ටිය මතක් කරගත්තා නම් හරි. ඔය ඇත්තන්ට වෙනම කෙනෙක් ඇඳුම් අඳලා සුවඳ විලවුන් වෙනුවට අර කොමලින් ලීටර් 4-5ක් ඇඟට විදලා ඔය ඇත්තන්ව ගෙදරට මේ පින්වත්නි වෙන දෙන වාහනේ වෙනුවට මේ වෙනම පෙට්ටියක දාලා ඉවන දවස ඉක්මනට එන විදිය මතක් කරගත්තා නම් ඔය ඇත්ත ඉක්මනට මගපල් ලබන්න උනන්දු වෙනවා. මේ කාලේ එක හොඳින්ම මතක් කරනවා එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඔය පින්වන්ත මහත්තයා ඉන්දියාව දිහා බලුවාමත් ඇති. කැනඩාවෙත් එහෙම තමයි 4000 5000 ගණන්. ඒක තමයි. දැන් අද රත්නපුර මහදිසාපතිතුමිය එහෙම සිරේකාන්තමයි පොලිසියේ ඒ නිලධාරීන් එහෙම අපිත් එක කිව්වෙත් මේ ලංකාවත් නිකන් ඉන්දියාවක් වෙන ලකුණු වගේ තමයි දැනෙන්නේ කියලා. ඒක තාත්තේ නම් හොඳමදි ඔය ඇත්ත ඔක්කොම පරිස්සම් වෙන්න ඒ වගේ මගපල් ලබන්න උත්සාහයෙන් කටයුතු කරන්න. සාමින්හස සාමින්හස මම ගිය අවුරුද්ද විතර බුද්ධ වන්දනාව කරන අතරේ ආනාපාන සතිය ටිකක් කරා. කරනකොට හොඳට හිත මේ සංසුන් වුණා. ඒ විදිහට මේ ගොඩක් පස්සද්ධිය වගේ ආවා. ඉතින් අර ඊට පස්සේ කරන්නේ මොනවද කියන ඒවා එහෙම වැඩි දන්නේ නැහැ නේ. ඉතින් ආනාපාන සතිය එහෙම වගේ හිටියා. ඉතින් තද බල ඉස්සරදයක් වෙන්න ගත්තා. ඊට පස්සේ ඉතින් කීප සැරයක් එහෙම කරනකොට ආවා. ඊට පස්සේ ඉතින් මේක නැවැත්තුණා. දැන් ස්වාමීන් ඔව් කියන්නේ ඊට පස්සේ ආයෙ දැන් වහන්සේගේ දැන් මේ දේශනා හින්දා මම අර විදර්ශනා පැත්ත කරන්න පටන් ගත්තා. දැන් ස්වාමීන් වහන්සේ ආපහු මේක කරන්න පටන් ගන්න කියලා. ඔව් පින්වත් මට කියන්න.
ඔව් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් ආයෙක එහෙම කරන්න පටන් ගන්නද කියලා වහන්සේ උපදේශක් පුළුවන් නම්. ඕපින්වන්ත මහත්මිය හැම වෙලාවෙම ගුරුවරයෙක් තමාගේ පසුපස සිටිය යුතුම වෙනවා. අධ්‍යක්ීම් බහුල බොහෝ කාලයක් ඒ ඔස්සේම කටයුතු කළ. එතකොට විදර්ශනා භාවනා නැතුව මඟපල් ලබන්න බෑ. විදර්ශනා භාවනාව ඔය විදිහටම කරගෙන යන අතරේ ආනාපාන සති භාවනාවිනොත් ලබන සුවය ලබන්නට මිහිරි උද්ඝාටි ප්‍රතිභාග නිමිති සමාධි අර්පණා සමාධි ධ්‍යාන ඒ වගේම සතර ආරූප අභිඥාදී ඒ අධ්‍යක්ෂයෙන් දාපමින් ඉදිරියට යන්නේ ඔය ඇත්ත කටයුතු කරන්න. යම් හේකින් කුමන හෝ ආකාරයකට කවුනක් දැනගන්න ඕනොත් දැන් අපි අහන්න පුළුවන්. අහලා දැනගනිමින් කටයුතු කරගෙන යන්න මේ කියලා දුන්න විදිහටම කරද්දී අර හිසේ කැක්කුම් ආදී අපහසුතා මොනවත් ඇති වෙන්නේ නැහැ. තියෙනවා නම් අපහසුකම් ඒව මඟ හැරලත් යනවා. ඒ වගේම ධ්‍යාන භාවනාවල තව වටිනා දෙයක් තියෙනවා. ඒ තමයි ශරීර නිරෝගීකම ඇති. විදර්ශනා භාවනාවේදී ඒදී ඇති වෙනවා. නමුත් ධ්‍යාන භාවනාවලදී ඔය ඇත්තන්ගේ කායික නිරෝගීකම ඇති වෙනවා. ඒකට ප්‍රබලම කාරණාවක් වෙන්නේ චිත්තජ වශයෙන් උපදවන රූප. චිත්තජ වශයෙන් උපදවන රූප නීවරණාදී විදිහට නැතිව බල සම්පන්න කුසල්සිත විදිහට හට ගන්නකොට ඔය ඇත්ත බලන් ඉත්තේ දැන් සමහර ඉන්නවා දවුණු රෝග පිළිකා අංශභාග මේ අපූර්වට භාවනා ආදී කටයුතු කරමින් වෛද්‍ය ප්‍රතිකාර කරනකොට ඒ ඇයිද කලින් ලෙඩක් තිබ්බද කියලා හිතා ගන්න. ඒ තරම්ම රෝගාබාධ වලට එහෙම අත්තුට ප්‍රත්‍යස් බෙහෙතක් තමයි භාවනාව කියලා කියන්නේ. කිසිදු රෝගාබාධයකට ඉඩක් හම්බ වෙන්නේ නැහැ. නමුත් අර දේශ ගුණික විපර්යාස ආදී කවුරුන් කර්ම ජීවීන් මුත්තටම යටපත් කළා දානවා. එනිසා ආනාපාන සති වගේ හිත දියුණු කරන භාවනා ක්‍රම දිගටම කරගෙන යන අවශ්‍ය උපදෙස් අපි ලබා දෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි ඔබ වහන්සේට. එහෙමනම් පින්වත් ධම්මික මහත්මයා අදට එපමණයිද? තව කවුරුහරි ඉන්නවද? හොඳයි. ඔය ඇත්තන්ට කියලා දුන්නු ටික පැහැදිලිද අද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මම අර දැන් ඔය ඇත්තන්ට විදර්ශනා භාවනාව කියලා දෙන්න ගත්තම එක දිගටම පාඩම් පෙළක් විදිහට ඒ කවුණු පෙළගස්සල ක්‍රමානුකූලව අරගෙන වගේ දැන් මේ හදන්නේ ආනාපාන සති භාවනාවිනොත් ඒ විදිහට කියලා දෙන්න. මේ කාල සීමාවේ මේ වැඩසටහනේදී විදර්ශනා භාවනා ගැන කතා කරන ප්‍රමාණය ඉදිරි වැඩසටහන් කීපයකට හොඳටම අඩු වෙනවා. වැඩිපුර බල කරන්නේ කියලා දෙන්නේ සමත භාවනා ක්‍රමේ. මොකද මුලින්ම විදර්ශනා භාවනා ක්‍රමයට අදාළ කවුණු කියලා දුන්නු හින්දා දැන් සමත භාවනා ක්‍රමයට ඕන කරන මූලික කවුණු ගැන අවබෝධයක් ඇති කරවලා ආපහු දෙකම විදර්ශනා සමත දෙකම එකට ඊට පස්සේ අරගෙන කියලා දෙමින් ඔය නැත්තම් ඉදිරියට එන්න ඕන කරන මාර්ගය අරගෙන යනවා පෙන්නලා දෙනවා. ඕම පිං ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනාව කරලා පුරුදුනාම ඒක මේ සමාධි භාවනාව වඩන්න ඒක ලොකු පහසුවක් කරනවා ස්වාමීන් වහන්සේ මට නම් එහෙමයි දැනුනේ. ඕපින්වන්ත මහත්මිය විදර්ශනා භාවනාව වඩනකොට ඔය ඇත්තන්ගේ ප්‍රඥාව දියුණු වෙනවා. ඔය ඇත්ත බුද්ධියෙන් විමසා බලන්න කටයුතු කරනවා. ඔබ හැමදේම නුවණින්ම විමසා බලනවා. නුවණින් විමසා බලමින් කටයුතු කරන ඔය ඇත්තන්ගේ නුවණ උපකාර වෙනවා ප්‍රබල ඒකාග්‍රතාවයකට. ඔබට විදර්ශනා භාවනාව වැඩි කෙනෙක් යොමු වුණොතින් ආනාපාන සති වගේ සමත භාවනාවලට මේ ලැබෙන ප්‍රතිඵල වේගවත් වෙනවා. ඒක අත්දකින්නත් පුළුවන්කම ලැබෙනවා. විදර්ශනා වැඩුව කෙනෙක් බොහොම වේගයෙන් ඉක්මනට සුවසේ මාර්ගාදී මේ සුවසේ ධාන ආදී උපදවා ගනීවි. ඒකනේ සුස්ක විදාසක විදියට රහත් වුණෝ උත්තමයාණන් වහන්සේලා ඊතා ඉක්මනින් ධාන ආදී උපදවා ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන මේ මම කල්පනාවෙන් ඉන්නවද එතන තේරෙන්නේ ස්වාමීන් වහන්සේ හිත නොයනවද? ඒක හොඳට හිත රැඳෙන බවක් තමයි තේරෙන්නේ.
එතන චිත්ත සාන්තතිය තුල සතර සතිපට්ඨාන, සතර ඉදිපාද, සතර සම්‍යක් ප්‍රදංගීද, පංච ඉන්ද්‍රිය, පංච බල, බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ග අංග 8 කියන ওই ධර්ම වෙන වෙනම විදර්ශනාවෙන් වැඩිණු නිසා තමයි ওই தත්ත්වේ එන්නේ. සමතේනොත් ওই ධර්ම වැඩෙනවා. මේ විදර්ශනා වගේ සියල්ලම නැති වුණත් යම් ප්‍රමාණයකට වැඩෙනවා. හැබැයි විදර්ශනාවෙන් ඒක වැඩිලා තියෙන හින්දා සමතර මුණකට යොමු වෙනකොටම හරිම පහසුවෙන් සුවසේ තත්ත්වය උපදවා ගන්න පුළුවන්. හැබැයි විදර්ශනා සමාධියයි සමත සමාධියයි දෙකක්. විදර්ශනා සමාධිය බොහෝ අරමුණුත් එක්ක පවතින සමාධියක්. ඒකෙත් ආලෝකාදී ස්වභාවයන් ඇති වෙනවා. නමුත් සමත භාවනාව එකම අරමුණක් ඔස්සේ විතරක් හිත පවත්වාගෙන දියුණු කරගන්න භාවනා ක්‍රමයක්. එතනදී ලැබෙන්නේ ප්‍රබල සමාධිය. ඒ සමාධිය ඔය ඇත්තන්ට විවිධාකාර උද්ඝාත ප්‍රතිභාග ආදී ආලෝක නිමිති ආදියත් උපදවාගෙන අභිඥා දක්වාම දියුණු කරගන්න පුළුවන් ආකාරයේ සමාධිය. සාදු සාදු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේ පින්වත් පිරිසට තාක් ගැටලු නැත්නම් අපි අද දවසේ පින්කම අමාරු කරමු. ඒ වගේ ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ මෙතෙක් වෙලා මට මේ හැමදේම මියුට් වෙලා තිබුණේ මේ මගේ නම්බරේ දුන්නොත් ධම්මික මහත්තයාට ඒක බලන්න පුළුවන්ද දන්නේ නැහැ. දැන් අද මේ රෙකෝඩ් වෙන එක ලැබෙන සලස්වන්න පුළුවන්. එතකොට දැන් ඔබතුමිය මොන ගෲප් එකේද ඉන්නේ? නම්බරේ කියන්නකෝ ඔබතුමිය නම්බරේ කියන්නේ? අභිධර්මයේ මේ මම අහනවා දිගටම භාවනායක මට මෙතෙක් වෙලා දිගටම අහන්න බැරි වුණා. දැන් ඉස්සරහට පුළුවන්. මගේ නම්බර් එක 0712 පොඩ්ඩක් ඉන්න මහත්මිය පොඩ්ඩක් ඉන්න. අංකය පොදුවේ කියන්නේ නැතුව වඩා සුදුසුයි ඉන්න ගෲප් එකේ කිව්වනම් නේද? නැත්නම් ධම්මික මහත්තයා මැසේජ් එකක් ගෙන්නන්න. මම භාවනා ගෲප් එකේ මේ Zoom එකෙන් තමයි ඇතුල් වෙන්නේ. මම ගෲප් එකේ නෑ. මම ගෲප් එකේ හිටියේ නෑ. මම මුලදීම Zoom එකෙන් ඇතුල් වුණා. මගේ නම්බරේ මම කියන්නම්. මගේ නම්බරේ කියන්නම්. ඒක ලියාගෙන ඒකට පරිඩයක් එවන්න. 02යි 971යි හරි 5 ඒවා 5ක් 5 ඉලක්කම් 5ක් හරි 73.8 5ව 5ක් 73.8 ඔව් ඒක තමයි මගේ අංකය. මට ඒ අංකයට මේ පරිඩයක් මේ මැසේජ් එකක් දාන්න ඔබතුමීගේ නම්බරේ දාලා එතකොට මේ ඒ නම්බරය අපි අතුල් කරගන්න මේ අපේ කණ්ඩායමකට එතකොට සියලු දේ ලබා ගන්න පුළුවන්. හොඳයි. ඒ ගොඩාක් පිං ඒක. එහෙම කටයුතු කරන්න පින්වත් මහත්මිය. මොකද අර මම අංක කියන්නේ එපා කියලා අපි මේ පටිගත කළ අන්තර්ජාලයට යොමු කරනවානේ. එතකොට ඒක නිසායි. ඔව් ප්‍රශ්න වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. මගේ නංගි කෙනෙක් ඉන්නවා ටිකක් මානසික ආබාධයක් තියෙන. එයාට මම බෙහෙත් දීලා මම තමයි බලාගන්නේ. ඒ වගේ කෙනෙකුට දැන් භාවනා පොඩි විදිහට අපි ඉස්සරහට ගියොත් මට එයාට බෙහෙත් නවත්තලා එයාට කුසල් වැඩි කළා එයාව සාමාන්‍ය කෙනෙක් විදිහට පත් කරගන්න පුළුවන් වේද ස්වාමීන් වහන්සේ? ඔව් පින්වන්ත මහත්මිය මානසික තත්ත්වයට පත්වීමේ කාරණා කීපයක් තියෙනවා. සමහරවිට කලින් වාරවල මද්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම වගේ කාරණා බහුලව කරගත් උදවිය මේ මනුස්ස ජීවිතයේදී යම් යම් මානසික රෝගවලට ගොදුරු වෙනවා ඒ කර්මජ මේ අනතුරු හින්දා. එතකොට තව එහෙම නැත්නම් වෙන ස්නායු ආබාධත් ඇති වෙනවා. තව විවිධාකාර ස්වභාවයනොත් ඇති වෙනවා. නමුත් ඕකට හොඳම දේ තමයි පින්වන්ත මහත්මිය කර්මජ වශයෙන්ොත් ඖෂධමය වශයෙන්ොත් දෙආකාරයෙන්ම ප්‍රතිකාරය කරන එක.
ඒ තමයි බෙහෙතුත් ගන්න අතරේ භාවනාදී කාරණාවල මේ වගේ ගැඹුරු භාවනා ක්‍රම ඊයට දෙන්න එපා. බුද්ධානුස්මති වගේ භාවනා ක්‍රම ඒ අයට ලබා දෙමින් හිත බොහොම සංසුන්ව එක අරමුණක් ඔස්සේ පවත්වා ගන්න පුරුදු කරගෙන ඒ උදවිය වැඩිපුර පින්දහම් පැත්තට නැඹුරු කර ගන්න ඕන. ගොඩාක් මොහොත ඒ අය ලව්වා යම් යම් පින්කම් කරවන එක. උදේ බුද්ධ පූජාව ගෙදර තියවන එක, හවස බුද්ධ පූජාව ගෙවල් වල තියෙන එක, ඒ විදිහට වන්දනාමාන ආදී කරන එක. මොකද යම් ස්නායු දුර්වලකම් ඇති වෙනකොට ඒ උදවියට මෙහෙම මේ කිසිම ගැටලුවක් නැති වුණත් නමුත් ඒ උදවියට කිහෙල් දැල්ලක් හෙළුණත් ඒක අමනුෂ්‍යයෙක් වගේ තමයි පෙනෙන්නේ. නැත්තම් හවසට ලයිට් එළියකට මේ කොළ මොනවා හරි හෙළුණත් ඒක පේන්නේ යම්කිසි මේ මොනවා හරි අමනුෂ්‍යාදී විදිහට ඔය වගේ තත්ත්වයක් තියෙන නිතර බය වෙන ස්වභාවයක් තියෙන හිතේ මානසික වේදේවල් නිර්මාණය කරගන්න ස්වභාවයක් තියෙන ඔය විවිධ ස්වභාවයන් හින්දා ඒ උදවියට අපි ලොකු භාවනා ක්‍රමයක් දෙන්න හොඳ නැහැ. ඒ අය යම් මට්ටමකට ශක්තිමත් වෙනකන් ඒ ඇත්තන්ට කර්මජ වශයෙන්ොත් මානසිකමය වශයෙන්ොත් ප්‍රතිකාරයක් විදිහට ඖෂධමය වශයෙන්ොත් ප්‍රතිකාරයක් විදිහට ඒ බෙහෙත් ටික දිගටම ලබා දෙන්න. ඒ වගේම බුද්ධානුස්මති වගේ මෛත්‍රී වගේ භාවනා ක්‍රමයකින් ඒ උදවියගේ හිත එකඟ කරවන්න විශේෂයෙන්ම නිරන්තරයෙන්ම පින්දහම් ආදී කරවා කටයුතු කරන්න. ඒ උදවියට චිත්තජ වශයෙන් කර්මජ වශයෙන් කායික මානසික නිරෝගීකම ඇතිවන විදිහේ වැඩපිළිවෙලක හසුරවන්න අපිට විස්තර කිව්වොත් මේ ආකාරයට කියලා අපිට ඒ ගැන ඔය ඇත්තම දැනුවත් කරන්න පුළුවන්. පැහැදිලි නේද? මම හිතන්නේ විසඳුණා නේද ධම්මික? සමහර මියුට් වෙලා වෙන්න සවනස මොකද මම අර ශබ්ද කීපයක් ආව නිසා මම අර සිරුරේ මියුට් කරා. එතකොට පුළුවන් ආපහු මේ ක්‍රියාත්මක කරගන්න මේ. ස්වාමීන් වහන්සේ වෙන අයටත් ප්‍රයෝජනයක් වෙන්න ඕනේ හින්දා සමහර අයට ඒවා ප්‍රසිද්ධිය කියන්න කැමති නැති වෙයි. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි උදේ දවල් හවස බුද්ධ පූජාව තියෙනවා ස්වාමීන් වහන්සේ. මම ගෙදර ධාතුන් වහන්සේත් වැඩම ඉන්නවා. ඒක නිසා හොඳට ඒවා කරනවා. නංගිත් ඒවට නිරත වෙනවා. එයා අනිත් එක කැන්සර් පේෂන්ට් කෙනෙකුත්. හැබැයි දැන් වෙන අය දුක් විඳින විදිහට මෙයාට එහෙම ලොකු දුකක් ඇති වෙන්නෙත් නෑ. මම ඒවා හොඳට බලනවා. මොකද මම හැමතිස්සෙම හිතනවා මම බුදුහාමුදුරන්ව දකින්නවා කියලා. මට පොඩි භාවනාවල් එහෙම වුණත් ස්වාමින් වහන්සේ මම එයාගේ කටයුතු බෙහෙත් සහ අනිත් ඔය ව්‍යායාම වගේවත් කරනවා. ඉතින් එතකොට මම යාට දීලා තියෙන්නේ ස්වාමින් වහන්සේ මම වෛර නැත්තේක් වෙමි තරහ නැත්තේක් වෙමි කියන එක. ඒක කමක් නැද්ද දිගටම කරගෙන අනේක. ඒක යාට බොහොම වටිනවා. මම වෛර නැත්තේක් වෙම්මා තරහ නැත්තේක් වෙම්මා නිදුක් වෙම්මා සුවපත් වෙම්මා කියන ඒ පාට හතර ඔස්සේ යාට කටයුතු කරන්න කියන්නේ. ඒ විදිහට ස්වාමින් වහන්සේ වෙම්බා කිව්වහම ඒක අනාගතේටනේ. ඒක නිසා මම හිතුවා ඒක වෙමි කිව්වොත් මේ මොහොතනේ අපිට දකින්න කියන්නේ ස්වාමින් වහන්සේ. එතකොට වෙමි කියලා කියන එක වැරද්දක් තියෙනවද? ව්‍යාකරණානුකූලව ගත්තොත් ඒක කොහොම වුණත් කමන්නේ. අර අදහසයි එතන වැදගත් වෙන්න ඕන. වෙම්වා කිව්වහම එතන තියෙන වැදගත්ම දේ තමයි තමන්ට අනාගතයේදී කියන්නේ මේ මොහොත පහුවෙලා යනවානේ. ඒක මේ මොහොත ඇතිව නැතුව යනවා. නමුත් අර ඊළඟට මේ ජීවත් වෙන ජීවිත කාලයට අදාළවනේ අපි හිතන්නේ. දැන් අතීතයේ කිසි දෙයක් නැවත ගන්න පුළුවන් කමක් නැහැනේ. එතකොට වෙමි කියලා ගත්තත් කමක් නැහැ. වෙම්වා කියලා ගත්තත් කමක් නැහැ. ඉක්මනටම තීරුම් අරගෙන හිතට ගහණය කරගන්න පුළුවන් කම ඔස්සේ කටයුතු කරන්න කියන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. මට කියන්න පොඩ්ඩක් මේ දුවට මට කියන්නේ මේ දුවට මේ උපතින්ම ඇති වුණු මානසික තත්ත්වයක් නැත්නම් මේ පසු කාලීන වැටුණු තත්ත්වයක්. අසනීප තත්ත්වයක්. සිග්නල් ගැටලුවක් තියෙනවා.
අනුෂා මහත්මිය නැවතත් කියන විසන්දි වුණා පුතුනි. අනුසා මහත්මිය මම හිතන්නේ සිග්නල් ගැටලුවක් තියෙනව නේද? නමුත් එයාට ඔය මේ අනුෂා මහත්මිය ස්වාමීන් වහන්සේ ආර්ට්ස් බලද්දී ඒක හරියට වැඩුණේ නැද්ද? ඔබ වහන්සේට ඇහෙනවද? අනුසා මහත්මිය මෙහෙම කරන්න. දැන් ස්වාමීන් වහන්සේට මාව ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඔය දැන් පැහැදිලි. දැන් ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවද ස්වාමීන් ඔව් වහන්සේ? මහත්මිය දැන් ඇහෙනවා කියන්නකෝ. ස්වාමීන් වහන්සේ යාට ඔය මේ මැරේජ් ප්‍රොපෝසල්ස් බලද්දී හිත මිදිච්ච එකක් හින්දා තමයි මේ කියලා තමයි මට හිතෙන්නේ. ඇත්තටම අපිට කිව්ව කෙනෙක් මානසික වෛද්‍යවරයෙක් ගාවට යවන්නේ කියලා මට හිතෙනවා ඒක තමයි අවුල් වුනේ කියලා. ඔව් හොඳයි පින්වත් ඒකෙන් තමයි මහත්මිය. ප්‍රශ්න ගොඩක් ආවේ පින්වත් අනුසා මහත්මිය. ඔව් අනුසා මහත්මියට ඇහෙනා නේද? එහෙමයි සම්. ඔව් අපි මෙහෙම කරමු. ඔය වගේ කවුරුවලදී ඒක අපිට දුරකථනයෙන් කතා කරලා කියන්න අපි අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. මොකද අන්තර්ජාලයට මේව යොමු කළාට පස්සේ මේ සමාජයේ බොහෝ මේ කටුක විදිහට හැසිරෙනවා. ඉතින් අපි ගුරුවරුනේ අපි ශිෂ්‍යව රැක් ගන්න වග බලා ගන්න ඕන. ඉතින් ඒ නිසා තමයි අපි දුරකථන අංකයත් දාලා තියෙන ඔය ඇත්තන්ට මේ ලබා ගන්න. පින්වත්නි මේ ඒ නිසා ඔය ඇත්තන්ගේ යහපත වෙනුවෙන් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ පහසුව වෙනුවෙන් අපි පුද්ගලික ජීවිතයට අදාළ කවුණු අනිත් ඇත්තොත් අපිත් එක්ක උන්තරම් කතා කරන්නේ මේ වගේ තවත් කෙනෙක් දැනගත යුතු නැහැ. ඔය ඇත්ත අපිට කිව්වහම අපි අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. දැන් මෙහෙම කටයුතු කරන්න මේ විදිහට කටයුතු කරන්න කියලා මම හිතන්නේ මේ පොදුවේ ගැන කතා කරන සුදුසුමදි නේද? හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි තේරුණා ස්වාමීන් වහන්සේ. අවසරයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය. ඊර්වන් සානය මහත්මිය මම අවශ්‍ය උපදෙස් ලබා දෙන්නම් අපිට පුද්ගලිකව කතා කරන්න. අනිත් පින්වතුන්ටත් එක්කම මේ මතක් කරන්නේ. ඔය ඇත්තන්ගේ පුද්ගලික ජීවිතයට අවශ්‍ය කරන උපදෙස් අවශ්‍ය වුණොත් ඒක වෙනම අපි පුද්ගලිකව කතා කරලා අහන්න. පින්වත්නි පොදුවේ කතා කළා මේ සමාජය විවිධාකාරයි. මේ ඒ ඇත්තන්ට ඔබේ දුරකථන අංකුණත් අරගනින් පස්සේ විවිධ විදිහට ඒවා විවිධ අයුතු දේවල් වලට යොදවන්න භාවිතා කරන විවිධ ගැටලු නිර්මාණය කරන එක කඩ වැඩි වෙනවා. ඒ නිසා පරිස්සමෙන් කටයුතු කරමු. එහෙම නේද? හොඳද අපි කරන්නේ? හොඳයි ස්වාමීන් වහන්සේ තේරුණා. තෙරුවන් සරණයි. එහෙනම් අපි අවසන් කරමු නේද? සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්ත හැමතිනාමත් අද මේ උතුම් වැඩසටහන් හා සම්බන්ධ වූවා මනුෂ්‍ය ජීවිතයේ උතුම් ප්‍රතිඵල ගන්න කටයුතු කරන්න. ඔය ඇත්ත කියන්නේ ඇත්තටම පින්වත්නි සංසාරේ භයානක සංසාරේ ගසා කියන පිරිස ඔය ඇත්ත දැන් නම් හරි ආසාවෙන් මණික් වගේ ඔබේ ඇස් දෙක ශරීරය කොණ්ඩ මුළු ශරීරයම මේ පරිස්සම් කරගත්තට හැබැයි ඔබ මේ මානියටපත් වෙලා නිකන්වත් කවුරු හරි කෙනෙක් මිය ගිය ඔබේ ශරීරය ඇට කැබල්ලක් ගෙදරකට හැය දැම්මොත් පින්වත්නි පුදුම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මොකද මැරිච්ච කෙනෙක්ගේ ඇටසැකිලි වෙන කොච්චර බයද කට්ටිය. ඉතින් ඒ තරම් සතෙක් මැරුණට පස්සේ නම් සතේගේ අන්තට්ටුවක් හරි අරගෙන ලස්සන බිත්තියක හරි ගහනවා. සතේගේ දතක් හරි අරගෙන බෙල්ල හරි එල්ල ගන්නවා. නැත්තම් හමක් හරි අරගෙන මොන හරි දෙයකට දාන්නවා. කවුරු හරි මිනිස්සෙක් මරණට පස්සේ පින්වලින් දකින්න කොටස් කට්ටිය බය යුතුවනවා. ඉතින් ඔය ඇත්තෝ මේ භයානක සසරේ හැටි තීරුම් අරගෙන මේ මනුස්ස ජීවිතයේ මඟපල් ලබන උත්සාහයෙන් කටයුතු කරගන්න. අදත් මේ සිදු කරගත් පුණ්‍ය සම්පාරයෝ ඔය පුණ්‍යවන්තයෝ නමින් මියගිය සසර ගත ඉනට ඒකාන්තේම අනුමෝදන් වේවා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදන් මේ ඥාතීනං ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න ආකාශට්ටාච ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං චිරන් රැක්කන්තු සම්බුද්ධ දේශනං චිරන් රැක්කන්තු සම්බුද්ධ ශ්‍රාවකං සත්පුරුෂ පින්වත්නි නිවනම අරමුණු කරන්න මේ සියලුම පුණ්‍ය ධර්මයෝ නිවන් දකින්නට හේතු සම්පත්ම වේවා කියලා නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරිසයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබීවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරිසයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා සත්පුරුෂ පින්වත්නි පුණ්‍යවන්ත ඔබ හැම දිනාටමයි අපි මේ ආශිර්වාද කරන්නේ අද අපි ධර්ම දායකත්වයේ දරූ පින්වන්ත ධම්මේ ගමගේ මහත්මානන්තේ සාන්ති ගමගේ මහත්මියට ඒ වගේම විවිධ රටවල් වල සිටින පුණ්‍යවන්තයෝ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ සරණී නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්‍නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු සාදු 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 අප සියලු දෙනාම මේ අවස්ථාවේදී අප රැස් කරගත් සියලු කුසල් සියලු පින් ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කර සිටිපු ඒ වගේම ස්වාමීන් වහන්සේලා රැස් කරගත් තව සියලු කුසල් අපි අනුමෝදන් වෙමු. ඒ වගේ මහා සංඝරත්නයට අප අතින් මොනෑම වරදක් සිදු වුණාම අපි මහා සංඝරත්නය කමා කරවා ගනිමු. ඕඛාස දාමි භන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතස්වා සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බා සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සම්භන් අච්ඡයන් කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ කමාමි කමිතා द्वितीयම්පි කමාම බන්තේ සසති කමාමි කමිතා තතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු 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 ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන පස්සිතුම් වරං සාරිත්තාරි ආගතපටි පාටි බුද්ධ නමः වැඩවවදාල පූජ්‍යපාද තපෝනි රතන ස්වාමීන් වහන්සේගේ අවසරයි. ඒ වගේම මේ වාස්තාවදී සහභාගී වී සිටිනා සීලම ස්වාමීන් වහන්සේලාගේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. දයාපර පින්වත් සහෝදර සහෝදරියනි අද දවසේත් අඟහරුවාදා මේ සදහම්
හමුව ඒ භාවනා කටයුතු සඳහා අපගේ දැස් පාදමේ අපි මාර්ගය විවර කරමින් අපට බොහෝ කුසල රැස් කර ගැනීමට අවස්ථාව සැලසෙමින් පූජ්‍යපාද තපෝවන නතර ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරා. අප මේ අවස්ථාවේදී තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා පැවැත්වීමෙන් රැස් කරගත්තා වූ සීලම කුසලාංශංශය සීලම පුණ්‍යාංශංශය අපගේ අනුකම්පාවෙන් මේ පින්කම සිද්ධ කරා වූ පූජ්‍යපාද තපෝවන නතර ස්වාමීන් වහන්සේට ඊට අනුග්‍රහය දක්වමින් පූජ්‍යපාද තපෝවන නතර ස්වාමීන් වහන්සේගේ වැඩ කටයුතු බෙදා හදා ගනිමින් මේ සීලම උදව් කරා වූ සීලම ස්වාමීන් වහන්සේලාට අපගේ වැඩසටහන් මාලාවේ තාක්ෂණික කටයුතු මෙහෙයවන්නා වූ පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කර සිටිමු. ඔබ වහන්සේලා සිල් දෙනා වහන්සේලා අපරස් කරගත්තා මේ සීල කුසල අනුමෝදන් වෙත්වා. ඔබ වහන්සේලාගේ මේ කරගෙන යනා වූ සීලම ශාස්ත්‍රීය සේවාවල සිද්ධ කර ගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුව සලසා ගැනීමට අපරස් කරගත්තා මේ සීල කුසල හේතු වේවා. ඔබ වහන්සේලා සිල් දෙනා වහන්සේලා පතන්නා අවබෝධයෙන් අමාමා නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ අපරස් කරගත්තා මේ සීල කුසල හේතු වාසනා වේවායි. අපි පුණ්‍ය අනුමෝදනා කර සිටින ඔබ වහන්සේලා අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ වහන්සේලා මෙලොවට ත්‍යාග කර ඔබ වහන්සේලා සිල් දෙනා වහන්සේලාගේ දෙමාපියන් වහන්සේලාට ඔබ වහන්සේලාට අකුරු කරෝ සීලම ගුරු මෑණිවරුන්ට සීලම ගුරු පියවරුන්ට සීලම ගුරු ස්වාමීන් වහන්සේලාට සීලම කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාට ඔබ වහන්සේලා බලා කියා ගන්නා වූ සීලම දායකකාරකාදීන්ට මේ පින්කම් මාලාවට ඔබ වහන්සේලාගේ කල්යාණ මිත්‍ර සමාගම අපට අත්පත් කර දුන්නේ චන්දික ගමගේ පින්වත් පුතුණුවන්ට මේ පින්කම් මාලාවට සිතුවිල්ලකින් නො අනුග්‍රහය දක්වන්නා සීලම දෙනාට අපරස් කරගත්තා සීල කුසල හේතු වාසනාවෙන් නිර්වාණ සම්පත්තිය මත්පත් වේවා ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. මේ පින්වත්නි එහෙමනේ හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.